හැමෝටම බොහොම පිං තෙරුවන් සරණයි. ඔයාලා දන්නවා මම හැමදාම මොන හරි අලුත් දෙයක් හොයාගෙන යනවා. ආමුදුරු කෙනෙක් විදිහට ඇත්තටම සමාජයේ කතා කළ යුතු දෙයක් ගැන හැමදාම කතා කරනවා කියලා. මේ දැන් මම ඇයි අයියව හොයාගෙන ආවේ? අයියා හිතන්නේ මොකක් වගේ හේතුවක් නිසාද මං හොයාගෙන ආවේ? නමස්කාර වෙලා හඳුරු මම හිතනවා මගේ ගුණයක් දැකලා කියලා. අනිවාර්යයෙන්. ගුණයකට උපහාරයක්, ගුණයකට වටිනාකමක්, මනුෂ්‍යත්වයේ හොඳ දෙයක් කියලා හඳුරු අගය කිරීමක් විදිහට අපි ළඟට ආවයි කියලා අපි හිතනවා. අයියා ඇත්තටම බෝධිසත්වයේද කොහොමද හිතක් තියාගෙන මේ කෑම ටිකක් කාලා යන්න කියලා මේක ගහද්දි හිතුන්නේ නැද්ද? ගෙදරින් කිව්වේ නැද්ද? ඕක අලවන්න එපා මේක ඔක්කොම නිකන් දෙන්න වෙයි. ඉතින් මගේ ආච්චි අම්මා මේ තිඹිරිගස්සෑ ප්‍රදේශයේ අර පේමන්ටකට ඇවිල්ලා ගමේ දේවල් විකුණලා යමක් උපයලා එතකොට මගේ සීයා කුඹුරු කොටන්න ගිහිල්ලා කුලිය වැඩ කළා යමක් උපයලා අපිව පෝෂණය කළා. අම්මා තාත්තා උප්පත්තිය දුන්නට මේ ශරීරයේ දුවන රුධිර බිඳුවක් පස ආච්චි අම්මා සීයාගේ ආච්චිට ණයයි. ණයයි. ಜಾති ණයයි ඒයට. මේ රටේ තියෙන ගඳ ගහන කුණු වෙන ජරා සංස්කෘතියනේ ඔක නේද? ඔව්. ඉතින් මම ඒකෙදි කීප විටම ගිහිල්ලා විමසනවා ඇයි මට දැන් මේ ආච්චිලා සීයලා එන්නේ නැහැ මේක කරෙන්නේ නැහැ මැඩම් මොකද්ද මේ වෙන්නේ කියන්ද මට තේරෙනවා එයාත් අසරණයි කියන්නේ. ආයුබෝවන් තෙරුවන් සරණයි මම වරායයි සමිත හාමුදුරුවෝ. අපේ සලඹ TV YouTube නාලිකාවත් ඒ වගේම වරායයි සමිත හිමි බණ පිටුවත් බලාගෙන ඉන්න ඔයාලා හැමෝටම බොහොම පිං තෙරුවන් සරණයි. ඔයාලා දන්නවා මම හැමදාම මොන හරි අලුත් දෙයක් හොයාගෙන යනවා. ආමුදුරු කෙනෙක් විදිහට ඇත්තටම සමාජයේ කතා කළ යුතු දෙයක් ගැන හැමදාම කතා කරනවා කියලා. එහෙම දෙයක් මම දැක්කා ඇත්තටම මේ දෙරණ නාලිකාව වාර්තා කරලා තිබුණා. හරි අපූර්ව කාරණාවක් ආයුබෝවන් ෆැමිලි රෙස්ටෝරන්ට් ගැන. ඉතින් ඒකෙදි මම දැකපු සිද්ධියක් නිසා මට හිතුණා ඔවුන්ව හොයාගෙන යන්න මහරගම පාර මාවිත්තර පිළියන්දල. හරියටම කියනවා නම් මේ ස්ථානේ මහරගම පැත්තේ ඉඳලා එනකොට දොලේ කනත්ත හන්දිය පහුවෙලා පිළියන්දල පැත්තට දොලේ කනත්ත හන්දිය තියෙනවා කීල්ස් එක. කීල්ස් එක පහුවෙලා බොහොම පොඩි දුරක් ඉස්සරහට යනකොට තියෙනවා වම් පැත්තේ කම්මලක් හොඳට කැටි පිහි හදන කම්මලක්. ඒත් පහුවෙලා තා පොඩි ප්‍රමාණයක් ඉස්සරහට එනකොට මේ ආයතනයට මෙතෙන්ට එන්න පුළුවන්. අපි නිකන් තේරෙන්න ගන මේ කෑම කඩේට ආහාර කඩේට එන්න පුළුවන්. තේරෙන විදිහට අපි කියනවා. ඒ නිසා මේක හොයාගෙන එන්න විශේෂ හේතුවක් තිබුණා අපි. දැන් සුවහසක් ඔබ බලාගෙන ඉන්නවා. අපිත් එක්ක අද කතාවට එකතු වෙන්නේ තිලක් කුමාරගමගේ මහත්මයා. ආයුබෝවන් ෆැමිලි රෙස්ටෝරන්ට් මහරගම් පාර මාවිත්තර පිළියන්දල. එතුමා හොයාගෙන මං ආවේ. එතුමා තරුණයෙක් විදියට එතුමාට තිබුණ කතාවක්. එතුමාට තිබුණ හොඳ ජීවිත කතාවක්. එතුමාට තිබුණා මේ සමාජයට කියන්න දෙයක්. සමාජයට පණිවිඩයක් එතුමා තුල තිබුණා. ඒක මම දුරකථනෙන් එතුමා එක්ක අහඹු ලෙස කතා කළා. මං කිව්වා අයියේ ඔය ටික තියාගන්න අපි කතා කරමු කියලා සාකච්ඡා කරමු කියලා. ඇත්තටම අයියේ මේ දැන් මම ඇයි අයියව හොයාගෙන ආවේ? අයියා හිතන්නේ මොකක් වගේ හේතුවක් නිසාද මං හොයාගෙන ආවේ? අයියා කතාව ආරම්භ කරමු. තෙරුවන් සරණයි නමස්කාර වෙලා හඳුරු මම හිතනවා මගේ ගුණයක් දැකලා කියලා. අනිවාර්යයෙන්. ගුණයකට උපහාරයක්, ගුණයකට වටිනාකමක්, මනුෂ්‍යත්වයේ හොඳ දෙයක් කියලා හඳුරු අගය කිරීමක් විදිහට අපි ළඟට ආවයි කියලා අපි හිතනවා. ඒක නමස්කාර පූර්වකව පිළිගන්නවා ඒක. ඔව් ඇත්තටම මම ඔහුව හොයාගෙන ආවේ ඔහුගේ නම තිලක් කුමාරගමගේ. ඔහුගේ ජීවිත කතාව අපි අහමු. දැන් ඇත්තටම මේ රටේ තියෙනවා විවිධ ආහාර නිෂ්පාදනය කරන සමාගම. ඔබ දන්නවා දුරු 3-5 ටිකේ ඉඳලා හාල් ටිකේ ඉඳලා දැන් අපේ රටේ හාල් මාෆියාවල් ගැන කතා කරනවා. හාල් හංගනවා, සීනි හංගනවා, පරිප්පු හංගනවා. වගේ ගොඩාක් කතන්දර තියෙනවා. ඒ අතරේ සමහරලාට දන්නවද හිතවතුනි, පින්වතුනි, සමහර ලොකු ආහාර නිෂ්පාදනය කරන සමාගම් වල න්‍යාය පත්‍රයේම තියෙනවා අයියේ. දැන් අපි උදාහරණයක් විදිහට අපි බිස්කට් එකක් හදන, විස්කෝතුවක් හදන සමාගමක් නම් මම දන්න සමාගම් තියෙනවා. ඔවුන් සමහරට ශ්‍රී ලංකා වොලිබෝල් ටීම් එකට ස්පොන්සර් කරනවා. ක්‍රිකට් ටීම් එකට ස්පොන්සර් කරනවා. හැබැයි ඔවුන් ළඟ වැඩ කරන 1500ක සේවකයන්ට ගෙදර ගෙනියන්න බිස්කට් එකක් දෙන්නේ නැහැ.
එහෙම තමයි. සමහරලාට ඔවුන් ගිහිල්ලා ඔවුන්ගේ ආයතනයේ නම පාවිච්චි කරලා ලොකු ගම්මාන හදනවා. ලොකු ග්‍රවුන්ඩ් හදනවා. හැබැයි ඔවුන් කවදාවත් ඔවුන්ගේ ආයතනයේ සේවකයන්ට බිස්කට් එකක් ගෙදර ගෙනියන්න දෙන්නේ නැහැ. ඒකේ කතන්දර දෙකක් තියෙනවා. එකක් දෙන්න ගත්තොත් අපේ උන්ගේ සීමාවක් නැතුව ගෙනියන කමකුත් අපේ සිංහලයාගේ තියෙනවා. අනිත් එක ඔවුන් කියනවා අතිරික්ත නිෂ්පාදනය විසි කරනවා දෙන්නේ නැහැ. සේවකයට දීපු ගමන් සේවකයෙකුට පුරුදු වෙනවා. ඒක ආයතනයේ ගෙනියන්න බාධාවක් බවට පත් වෙනවා. සහ එහෙම දෙන ක්‍රමවේදයක් ඔවුන් තුල නැහැ. මම ඔබට මතක ඇති අපේ නාලිකාවේම මම එක දවසක් එක බේකරියක් ළඟ අයියේ හිටියා. මම මේ කතාව කිව්වම තමයි ඔබට මේක තේරෙන්නේ. ඒකයි මම මේ කියන්න හදන්නේ. එක දවසක් මම එක බේකරියක් ළඟ හිටියා. හිඟන මිනිස්සෙක් අතර මේ ඔයාලගේ කඩේ වගේ මම ඉස්සරහා ඔබට පෙන්නන්නම් දර්ශන. මේ වගේ වීදුරු දාලා තිබුණා. ඉස්සරහා හිඟන මිනිස්සෙක් හිටියා. ඉල්ලම් කන මිනිස්සෙක්. ඒ මිනිස්සයා කඩේ ළඟට ආවිලා උදේ කඩේ අරින වෙලාවේ නෝනා බනිස් කිරියක් දෙන්න කියලා ඉල්ලනවා. මම වාහනේ ඉඳන් බලාගෙන ඉන්නකොට ඇතුළේ ඉඳලා මිනිස්සෙක් දුවලා ආවිලා කොස්සක් අරන් ඇවිල්ලා ගහලා එලෙව්වා. ඉතින් මම වාහනෙන් බැහැලා ගිහිල්ලා මම ඒ මිනිස්සයාව අතින් අල්ලගෙන ගිහිල්ලා රුපියල් 1000 ගානක විතර එතන තිබුණු සියලුම බනිස් වර්ග වලින් අරන් ලොකු මල්ලක් අරගෙන දෙන්න ලෑස්ති වුණා. කඩේ මුදලාලිය ආවිල්ලා මට කිව්වා ආන්දේ සල්ලි එපා ඒක දෙන්න කියලා. මං කිව්වා නෑ මහත්තයෝ ඔබතුමාගේ අතපත් කුසලේනේ. ගෙදර ඉස්සරහට ආපු කුසලය. ඔබතුමා ඒකට කොස්සෙන් ගැහුවා. මම ඒක දෝතට ගත්තා කියලා. ඉතින් එතකොට දැන් එළවලු කඩයක් නම් හිතවතුනි ඇත්තටම දවසකට ලොකු එළවලු ප්‍රමාණයක් ඉවත දානවා. අනිවාර්යයෙන්ම එළවලු කඩයක් කියන්නේ එළවලු කිලෝ 15ක් 20කට වැඩිය ඉවත දාන්න වෙනවා. ගෝවක් එකක් සුද්ධ කළොත් කන්න පුළුවන් ගෝවා අනිවාර්යෙන් ඉවත දානවා. කැරට් වුණොත් එහෙමයි. ලූණු වුණොත් එහෙමයි. හැබැයි සමහරලාට තමන්ගේ පාරිභෝගිකයට හරි තමන්ගේ මිනිහෙකුට හරි දෙන්නේ නැහැ. දැන් ඔයාලට මම දර්ශන පෙන්නන්නම් මේ කඩේ තියෙනවා ගහලා මම හිතන්නේ අත හොදන සිංක් එක තියෙන තැන අලවලා තියෙනවා. ඔබට සල්ලි නැත්තම් දැන් මේක හොඳට මතක තියාගන්න. මේ නිකන් කන්න එන්න දන්සලක් නෙමෙයි මේක. ඔබට සල්ලි නැත්තම් කාලා යන්න. ඒක මේ මෙතෙන්ට හදවතට නේදයි. මෙතෙන්ට කතා කරලා තිනවා. ඔබට සල්ලි නැත්තම් මේ මහරගම මාවිත්තර පිළියන්දල පාරේ තියෙන මේ රෙස්ටෝරන්ට් එකට ඇවිල්ලා කාලා යන්න. කාලා යන්න. හැබැයි ඔබ මෙන්න මෙතෙන්ට අවංක වෙන්න ඕන. නේදයි? බඩදරු අම්මා කෙනෙක් නම් මේ පාරේ මේ පැත්තෙන් පයින් ගිහිල්ලා නම් බස් එකේ යන්න සල්ලි නැත්තම් අසරණ අම්මා කෙනෙක් නම් එක්කෝ ඔබට මේ අපි ළඟ මෙන්න මෙතන හෘද සාක්ෂියනේ තියෙන්න ඕන අයියේ. නේද? මේ මෙතන හදවතටනේ අපි අවංක වෙන්න ඕන. ඒකනේ මම ඔයාව හොයාගෙන ඉන්නේ. මේ කඩේ අලවලා තියෙනවා. ඔබට කන්න සල්ලි නැත්තම් දැන් මේ රසවත් කෑම තියෙනවා පසුබිමෙන් පේනවා. ඔහුගේ පවුලේ අය සහ සේවක පිරිස ඉන්නවා. ඉතින් ඔබට කන්න සල්ලි නැත්තම් ඇවිල්ලා කාලා යන්න ඒක මේ දන්සලක් වඳින්න එනවා වාගේ පේරියට ඇවිල්ලා කන්න නෙමෙයි. අවංකව ඇත්තටම අයියේ මම ලංකාවේ කොච්චර ප්‍රසිද්ධ හාමුදුර කෙනෙක් වුණත් ඔබ දන්නවද මන්දා සමහර අවස්ථාවල මම ඈත ගියාම මගේ ඇතේ තෙල් ගහ ගන්න විතරයි සල්ලි තියෙන්නේ. මම අනන්ත මගේ රියදුරු මහත්තයාට මම කියනවා දැන් දානේ වන්දන වෙලාව දානේ වැළඳීමේ දැඩි අවශ්‍යතාවය තියෙනවා. හැබැයි අයියේ ප්‍රමාණවත් මුදලක් නැහැ. ඉතින් මම කියන එක රොටියක් ගේ නෑ 150යි මල්ලි අතේ තියෙන්නේ. එහෙම මට ඕන තරම් වෙලා තියෙනවා. අවස්ථා තියෙනවා. 150යි අතේ තියෙන. සමහරලාට මමත් ගිහිල්ලා මේ තියෙන කෑම වර්ග ඔක්කොම ගණන් ටික අහලා අයියේ මේක 80යි මේක 120යි එහෙම කිව්වට පස්සේ සමහරට මට රුපියල් 10ක් මදි. සමහර අවස්ථා තියෙනවා සමහර අය ඒ රුපියල් 10 අඩුවෙන් මට රොටි එකක් නොදීපු වෙලා. එතකොට මම රොටි එක නොගෙන ඊට අඩුවෙන් තියෙන මොකක් හරි ගන්නවා. එතකොට එක්කෝ කියන්නේ මේ එහෙම කියන අයත් ඊටාම සල්පයක් මුණ ගැහිලා තියෙනවා. ඒක මතකේ නැති තරම් හම්බ වෙච්ච ගාන. නමුත් වැඩිපුර හම්බ වෙලා තියෙන්නේ එයා බලන් ඉන්නවා අර අඩු රුපියල් 10ක් දෙනකම්. ආන්දරේ ඔය රොටි එක ගෙනහිලා වළඳන්න කමක් නැහැ. රුපියල් 10 ප්‍රශ්නයක් නැහැ. ඒක මගේ ලාභෙනේ රුපියල් 10. භාණ්ඩයේ මුදල මට ලැබුණානේ කමක් නැහැ. හාමුදුරුවෝ වළඳන්න කියනවට වඩා සමහර අය ඉන්නවා හිතවතුනි අර රුපියල් 10 දෙනකම් පසුතැවෙන අය. සමහර අය ඉන්නවා මේ පස්සේ රුපියල් 5 ගෙනත් දෙන්න කියන අය ඉන්නවා. ඉතින් එහෙම මිනිස්සු අතරේ මං අද මේ තිලක් කුමාර ගමගේ මහත්මයා එතුමා මෙතෙන්ට ආවට පස්සේ තමයි මම දැක්කේ සාම විනිසුරු ඒ වගේ බොහොම සමාජයේ ප්‍රභූ තත්ත්වයට පත් වෙච්ච කෙනෙක්. හැබැයි එතුමාගේ හදවතේ කතාවක් තියෙනවා. මේකේ අලවලා තියෙනවා බෝඩ් එකක්. මොකද ඔබට බඩගිනි නම් කාලා යන්න මගෙන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක මෙන්න මෙතෙන්ට ආයේ. මේ හදවතට මෙන්න මෙතෙන්ට අවංක වෙන්න ඕනේ. නිකන් බොරු වැඩක් නෙමෙයි. ඔබට ඇත්තටම අවංකව බඩගිනි නම් සල්ලි නැත්තම් කාලා යන්න. අයියේ මොකද්ද මේ සංකල්පය? කොතනින්ද මේක පටන් ගත්තේ? අයියාගේ ජීවිත කතාවක් ඇති. මම කතා කරාම කිව්වා කැමති නම් මමත් පොඩ්ඩක් කල් කරන්න. නේ? හාමුදුරනේ මම මෙහෙම එකක් කරලා මෙහෙම හිටියට මගේ ඇතුලේ තියෙන ප්‍රශ්න ගොඩක්. නේද? අපේ සිංහල මිනිස්සු මේ වෙලාවේ ලොකු කොම්පැනි වැටිලා, ලොකු සමාගම් වැටිලා, ලොකු බස් තියෙන මිනිස්සු වැටිලා. සමහර වෙලාවට අයියේ අපි මේ කතාව මේ බලන් ඉන්න අයට කොරියාව, ඉතාලි, ජපානය, චීනය අපි බලන අය.
හදවතේ මිනිස්සු අපේ කොරියාවේ ගියපු කොල්ලෝ අපේ නාලිකාව ගොඩක් බලනවා. චීන ජපානයේ කොල්ලෝ. ඒවා රටට ආදරය කරන මිනිස්සු. අයියේ සමහර වෙලාවට ඒ රටවල් කියලා දුක් විඳින ඒ දරුවෝ ඔයාලා ගැන අභිමානයකටපත් වෙන මොකද ලංකාවේ ඉඳගෙන මේ දේවල් කරගෙන රැකගෙන රටට සේවයක් කරනකොට අයියේ මං කතා කළා වැඩිද කියලාත් මට හිතෙනවා. ඔබේ කතාව පටන් ගන්න ඔබේ කතාව තැනකදී ඔබේ කතාව මට කියවෙන්න ඕන කතාව කියවුනොත් මගේ හදවතේ තිබිච්ච දේ කියන්නම්. කට්ටිය ඇවිල්ලා බඩුත් ගනේවි කෑම කඩෙන්. ඒ අතරේ අපි කතාව කරගෙන යමු. අයියා පටන් ගන්න. කොතනින්ද මේක පටන් ගන්නෙ? කොහොමද එන්නේ? කොහොමද ගමන? මොනවද අමාරු අපහසුකම්? අයියා ඇත්තටම බෝධිසත්වයේද කොහොමද හිතක් තියාගෙන මේ කෑම ටිකක් කාලා යන්න කියලා මේක ගහද්දි හිතුන්නේ නැද්ද? ගෙදරින් කිව්වේ නැද්ද? ඕක අලවන්න එපා. මේක ඔක්කොම නිකන් දෙන්න වෙයි. එතනින් පටන් ගමු අයි. මේ හැමදෙන්නේ මගේ උපංගම මේ හංවැල්ලේ පහත්ගම දිද්දනිය කියන ගම. බොහොම දුප්පත් පරිසරයක හැදුනා අය. ඒවකට ඉතින් අම්මා රට තාත්තා මෙහෙ නොයෙකුත් දේවල් වලට ඇබ්බැහි වෙලා. ඉතින් දහසකුත් ප්‍රශ්න බාධක තිබිච්ච පවුලක්. ඉන්න තැනක් හරියට නැතුව හරියට කෑම ටික ගන්න විදිහක් නැතුව අඳින්න වස්ත්‍රේ නැතුව නංගිලා දෙනෙකුත් එක්ක හැදුනා. ඉතින් ඒවකට මගේ ආච්චි අම්මා කපුගොඩාච්චි කියන චරිතේ ගුණ කදම්බයක් වගේ ආච්චි අම්මා කපුගොඩාච්චි සුදු නෝන උපාසිකා මාතාව කිව්වම අදටත් මිනිස්සු අතර දන්නවා. ඉතින් මගේ ආච්චි අම්මා මේ තිඹිරිගස්සෑ ප්‍රදේශයේ අර පේමන්ට් එකට ඇවිල්ලා ගමේ දේවල් විකුණලා යමක් උපයලා එතකොට මගේ සීයා කුඹුරු කොටන්න ගිහිල්ලා කුලී වැඩ කළා යමක් උපයලා අපිව පෝෂණය කළා. අම්මා තාත්තා උපත්ති දුන්නට මේ ශරීරයේ දුවන රුධිර බිඳුවක් පස ආච්චි අම්මා සීයාගේ ආච්චිට ණයයි. ಜಾති ණයයි ඒයට. ඉතින් ඒ පරිසරය තමයි අපිට තිබුණේ බොහොම දුක්ඛිත තත්ත්වයක්. මම හිතන්නේ ඒක සමහරට ආච්චි අර මේ මොන හරි ගමෙන් හොයාගත්තු දෙයක් ගියාම කොළඹට විකුණන්න ආපු ළමයෙකුට දෙන ඇති පුතේ මේක කන්න මේ බේරගෙඩිය කන්න. එහෙම කෙනෙක් මොකද ඒවකට හිටපු තරුණ පිරිසෙන් ඒ ගෙදර වැටිලා ඉඳලා කෑම වේල නොකා හිටපු තරුණෙක් අදටත් නෑ ඒ ගමේ. ඒත් එච්චරට මතක් කරලා බත් වේලා කන්න දුන්නා. එච්චරට බත් තම්බ මොන දේද අර අපි කියනවා නම් ඇතුලේ තියෙන දේ ඇදලා දෙන જાති අච්චම්ම සීයා කෙනෙක් තමයි හිටියේ. කොල්ල කුරුට්ටු පිරිලා ගේ වටේට එක රැයකට නිදා ගන්න එක 30ක් 40ක් ඉන්නවා ඒ ගේ ඇතුලේ. එච්චර මිනිසුන්ට ආදරය කරපු අම්මා කෙනෙක්. ඉතින් ඒ දේවල් අපි එදා ඉඳන් දැක්කා. ඊට පස්සේ කෙමෙන් අපි මම කුලී වැඩ කරා ඉගෙන ගන්න එකත් ඉගෙන ගත්තා නංගිලත් ඉගෙන ගත්තා ඒ දේවල් කළා. සහෝදර කී දෙනෙක්ද? මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. අපනව නැන්න මේ පැත්තෙන් එන්න කවන්නේ. මේ ඇවිල්ලා ගන්න. නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඒවකට ඉතින් අපි දෙන්නත් ඉගෙන ගත්තා හොඳට ඉගෙනගෙන දැන් නංගි කෙනෙක් උගන්වනවා අනිත් එක්කෙනා ගෙදර දරුවොත් එක්ක ඉන්නවා. ඉතින් එහෙම කරලා පසු කාලීනව තමයි මම ආසිරි රෝහලට සම්බන්ධ වෙලා ඒකේ අවුරුදු 12ක් විතර වැඩ කරනවා. කඩගෙන හෙද ශේෂ්ත්‍රයේද නැත්නම් ඔෆිස් එකේ ජෙනරල් ඔෆිස් එකේ මම වැඩ කරනවා. ගෙනුම් පරීක්ෂකවරයෙක් විදියට බැංකු නිලධාරියෙක් විදියට ඇතුළු තරාතිරම් කීයකම වැඩ කරලා තියෙනවා. හොඳ අවංකව වැඩ කරන නිසා මට එතනින් තනතුරු හැම වරප්‍රසාදයක්ම මට ලැබුණා. පසු කාලීනව මම රැකියාවෙන් අස් වුණාට පස්සේ මට හිතෙනවා මෙහෙම ආහාර ව්‍යාපාරයක් පටන් ගන්න. ඒක කොළඹ එතකොට වියන්න පුළුවන්ද ඔයාලට දැන් මේක පටන් ගන්න? මට මොකුත් බෑ හාමුදුරනේ. හැබැයි උයන්න පුළුවන්. මොකද එදා මගේ අම්මා තාත්තා රටේ ඉන්න පරිසරයක් වුණාම නංගිලාට උයලා කන්න දෙන්න වෙච්ච අවස්ථා බොහොමයි. ඉතින් මට සාමාන්‍ය දෙයක් මට බෑ කියලා දෙයක් නෑ හාමුදුරනේ. මේ ලෝකේ කිසිම දෙයක් මට බෑ කියලා දෙයක් නෑ. හැමදේම මට පුළුවන්. ඒ අර තිබුණේ දුප්පත්කම ගමේකම අපිට තේරෙන විදිහට කට්ට කාපු කම නිසා ඕන දෙයක් Tamanට පුළුවන්. අදටත් පුළුවන් හාමුදුරනේ. ඉතින් ඒ නිසා එහෙම ඉඳලා කාලයක් ගිහිල්ලා ඉතින් මම මේ ආහාර නිෂ්පාදනය පටන් ගත්තා. නාරායන්පිර ආසිරි රෝහලට ආසන්නයේම අයිබෝවන් ෆැමිලි රෙස්ටොරන්ට් කියලා අවුරුදු 12ක විතර කාලයක් කරගෙන ගියා. ඉතින් ඒක නගරාසන්න ප්‍රදේශයක්. නාගරිකයන්ගේ හින්දා ගොඩක් කන්න නැති අය හිඟමන්නේ දින අය කල්පත් වාසී නොයෙකුත් ඇබ්බැහිවම් වලට ලක් වෙලා ඉන්න අය කන්න ටික නැති වෙච්ච ගමන් තිලක් මහත්තයා කියලා දුවගෙන එන ස්වභාවයක් තිබ්බා. ඒ කිසි කෙනෙක් මම ප්‍රතික්ෂේප කළේ නැහැ. කිසි කෙනෙක් පැහැර හැරියේ නැහැ. හැම වෙලාවෙම මම ඒගොල්ලන්ට පුළුවන් උපරිම දේ කළා. කන්නනේ හැමදොන්නේ ඉල්ලන්නේ. අපි වෙන දෙයක් වගේ නෙමෙයි අපි ඇස් දෙකට පේනවා. ඊට පස්සේ මට ඒක තව ඔලු ගෙඩි ගානක් විදියට කරන්න ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මම තිඹිරිගස්සෑ ප්‍රාදේශීය කම් කාර්යාලයත් එක්ක එකතු වෙලා ටෝකන් ක්‍රමයක් හදලා ඒගොල්ලන්ගේ තියෙන සුබ සාධනාංශය කියලා එකක්
එතකොට පැල්පත් වාසී පින් පඩි ගන්න සමෘද්ධි ගන්න කොටසක් ඒ ඇතුලේ ඉන්නවා. ඒගොල්ලන්ගේ මෙහෙවීම මත මම දායකත්වයේ දුන්නා. දැන් පවුලේ 5 දෙනෙක් ඉන්නවා නම් ඒ දවල් කෑම පහ නොමිලේ. ඒ වගේ 40 දෙනෙකුට දවසකට. එතකොට මට වුණා 40 වැඩි කිරීම 30 1200යි. ඒක වැඩි කිරීම 12 අවුරුද්දකට 14000කගේ කුස පුරවන්න. ඉතින් මම එහෙම කාලයක් තිස්සේ කරනකොට යම් කිසි දේශපාලන පත්වීමක් එනවා. මම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒකේ බලපෑමෙන් මම හිතනවා ටික කාලයක් යනකොට අර එන සියලු දේවල් නැති වෙනවා. මේ රටේ තියෙන ගඳ ගහන කුණු වෙන ජරා සංස්කෘතියනේ ඔක නේද? ඔව්. ඉතින් මම ඒකෙදි කීප විටක්ම ගිහිල්ලා විමසනවා. ඇයි මට දැන් මේ ආච්චිලා සීයලා ඉන්නේ මේක කරෙන්නේ නැහැ. මැඩම් මොකද්ද මේ වෙන්නේ කියන්ද මට තේරෙනවා එයාත් අසරණයි කියන්නේ. මොකක් හරි මේ පස්සෙන් පන්නන ප්‍රශ්නයක් තියෙනවා කියලා මම ඉතින් ඒක එතනින් එහාට හිතලා මම එතන ඉඳන් මගේ ක්‍රියාදාමය තුල ගියා. මම හදාගත්ත පිරිසක් මම හැමදේම ගම වෙනුවෙන් කරන්න පුළුවන් කර්ම. ඉතින් හැමදෙන්න දැන් මෙතෙන්ට අවුරුදු 3ක්. ඇත්තම කියනවා නම් මේ මම එතනින් පටන් ගමු. මේ හිතවතුනි පින්වතුනි දැන් විදේශ රටවල බලන් ඉන්න අපේ රටේ තියෙන ගඳ ගහන ජරා ජීරණ සංස්කෘතියක් තියෙනවා. අපි කතා කර හිටියේ ඔහුගේ ජීවිතය ගැන. ඉතින් පව කට් එකකුත් ආවා. ඒ නිසා අපේ ලයිට් වැඩ කරන්නේ නැතුව ගියා. කෙසේ නමුත් බාධක හමුවේ ඔහුගේ අපූර්ව ජීවිත කතාව අපි අරගෙන යනවා. චුට්ටක් කළුවර ඇති, පේනවා මදි ඇති. කෙසේ නමුත් අපි ඔබට මේ ජීවිත කතාව කියනවා. මම කිය හිටියේ මේ ඔබට දැන් ලෝකෙන් අපේ රටෙන් ගිහිල්ලා බලාගෙන ඉන්න අපේ ආදරණීය දුවේ පුතේ බලන්න අපේ රටේක දෙයක් කරන්න කොච්චර අමාරුද. මේ 14000ක විතර අවුරුද්දකට කුසපුරපු මිනිස්සෙක් සමහරලාට ඒ ජීවිතේ එතනින් අයින් වෙලා අද මෙතන අවුරුදු 3කට විතර ගොඩ නැගිලා මතන මිනිස්සුන්ගේ ආදරය ලැබෙනවා. මං ආවමත් දැක්කා මිනිස්සු හොයාගෙන එනවා, කතා කරනවා. ඉතින් මං හිතනවා අයියේ පාරමිතාවල සෑම තැනකම දස පුණ්‍යඥයා දස පාරමිතාව හැම තැනම දානීය තමයි ප්‍රධානම. වරායයි සමිති හාමුදුරු විදිහට මෙන්න මම ওই දානීය කියන පාරමිතාව ඉස මුදුනේම පිළිගන්න කෙනෙක්. ඒක අත්දැකීම මට තියෙනවා. ඒ වගේම දුන්නම ලැබීම පිළිබඳ අත්දැකීමක් මට තියෙනවා. ඒ නිසා මම හිතනවා සමහරලාට මේ තිලක් අයියේ මං අයියේ කියලා කතා කරන්නම් මහත්තයෝ කියන්නේ නැතුව. ඒක තමයි අපේ ආදරණීය වචනය. සමහරට ඔයා 14000කට අවුරුද්දට කන්න දීපු පින පස්සෙන් එන්න ගත්තු කාලේ වෙන්න පුළුවන් මේක. මම ඒක ඔයාට විශ්වාසයෙන් කියනවා. සමහරට අද ලෝකේ රටවල් වල බලාගෙන ඉන්න ඔබ මේ පිළියන්දලාවට නම් මේ මාවිත්තර පිළියන්දල මකුළු දූව මේ අවට ඉන්න කෙනෙක් නන්දෝලේ කනත්ත ඒක ප්‍රශ්නයක් නෑ හමුදුනේ. ඔව් ප්‍රධාන වශයෙන් ඒ ආහාර නැති කෙනා ඇවිල්ලා නිකන් කනවා එකට වඩා මම ඔබට ආරාධනා කරනවා මෙහෙම මිනිහෙක් අපි රැක ගන්න ඕන. මිනිහෙක් රැක ගන්න කියන්නේ මෙහෙම හිතක් රැක ගන්න ඕන නේ. මෙහෙම බෝසත් හිතක් මෙහෙම හිතක් හැම මිනිස්සෙකුටම එන්නේ නැහැ. සමහරලාට වත්තේ නිකන් වැටෙන පොල් ගෙඩියක් දෙන්නේ නැති මිනිස්සයෝ. මම මේ ළඟදී දවසක ගියා මම අරගෙන ගියා අපේ ලංකාවේ මහරගම් ප්‍රදේශයේ වත්තක් තියෙනවා. ලොකු වත්තක් පවුල් 8000ක් විතර තියෙන. ඉතින් ඔය වත්තේ මිනිස්සු මට කිව්වා මඤ්ඤොක ටිකක් හරි ආන්දුනේ කොස් ටිකක් හරි ගෙනත් දෙන්න. මොකද අපිට තනකොළවත් නැහැ කියලා. මම එක්තරා නිවසකට ගියා විශාල ඉඩම් හිමි නිවසකට කාන්තාවක් ඉන්නේ. ඒ ගෙදර ගස්වල බිම ඉඳලම කොස් තියෙනවා. ඉතින් අයියේ මම කොස් මේ S2කට පෙනි මම ඒ කාන්තාවගෙන් ඇහුවා නෝනා අපිට කොස් ටිකක් කඩා ගන්න ඕන කඩන්න අයත් එක්කන් ආවා. අපි මේක මාදි වෙල වත්තට ගෙනියන්නේ බෙදන්න. කිව්වට පස්සේ කොස් නැහැ කියලා දොර වහගත්තා. මේ ගස්වල ගස් යට මැස්සෝ අහනවා ඉදිලා වැටිලා. මේ ස්වභාව දහම පරිසරයේ නිකන් දෙන ඔයා වගේ ගිහිල්ලා හොයාගෙන ඇවිල්ලා හදලා කපලා කොටලා වියන්න දෙයක් නැහැ. ගස්වල ඉබේ හුලඟට වතුරට පොළොවට හට ගන්න දේ. ඉතින් එහෙම හිතක් පහළ නොවෙන සමහරට ඒ අය ගුරුවරු සමාජ ප්‍රභූ චරිත. හැබැයි ගහක කොස් ගෙඩියක් දෙන්න හිතට නැමෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ ආච්චිගෙන් ලැබුණු ආభాසය. ඒ ටික ඇතුලේ ඔයා මට කියනකොට කිව්වා හාමුදුරනේ මම මේ බඩගිනි නම් කාලය යන්න කියලා බෝඩ් එකක් ගැව්වේ. මම මහා සිටුවරයෙක් නෙමෙයි. මහා ධන කුවේරයෙක් නෙමෙයි. මට ප්‍රශ්න තියෙනවා. මගේ account එකේ සල්ලි නැහැ. මගේ කරේ චේන් එක නැහැ. නේද? මගේ දරුවගේ කරේ චේන් පොට නැහැ. ඔයා කැමති නම් අයියේ මේ ලෝකේ බලාගෙන ඉන්න ධනවතුන් ධන කුවේරයන් සමහර විට සල්ලි තියෙන මිනිස්සු බලාගෙන නැති අයියේ ඔයාව දැකලා මෙතනින් ඔයාට නැගිටින්න මම එකයි කිව්වේ අවුරුදු ගාණක් 14000කට කන්න දීපු ඔයාගේ පිනපල දෙන කාලේ වෙන්න පුළුවන්. මම ඔයාව හොයාගෙන ආවේ. ඒ නිසා මේ අයට කියමු මම මේ බෝඩ් එක ගැහුවේ මටත් ප්‍රශ්න තියෙනවා. මටත් ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒ ටික ඔක්කොම තියාගෙන තා අයියා කතා කරමු අපි. නෑ හම්දුන්නේ මේක මට අලුත් දෙයක් නෙමෙයි අවුරුදු 15ක තිස්සේ ක්‍රියාවලිය. අපිත් කවදාකවත් හාමුදුරුවරුන්ගෙන් හාමුදුරුවරුත් එක්ක කවුරු හරි ආවොත්
අපි මුදල් අය කරන්නේ බබාලා ලැබෙන්න ඉන්න අය ආවොත් එහෙම අය කරන්නේ නැති බැරි කියලා තේරෙනවා නම් අවබෝධය තුලින් එහෙම අය කරන්නේ ඉතින් මට බලාපොරොත්තු වෙන්නේ හැමදෙරනේ අපි යම් කිසි දෙයක් සමාජයේ මොකද මිනිස්සු හරිම අසරණයි මේ වෙලාවේදී හරි විශේෂයෙන් මේ වෙලාවේ කන්න නැති මිනිස්සු ඕන තරම් ඉන්න හැමදෙරනේ කියා ගන්න බැරිකම තෙල් ටික ගැහුවම තියෙන මිනිහටත් කන්න නැහැ කියා ගන්න බැරි අය ගොඩක් ඉන්නවා ඉතින් දැන් අපිටම පුරුදු වෙච්ච අය ටිකක් ඉන්නවා පහන් තිර විකුණන කෙනෙක් අපි කියමු පොල් කඩන අය ඇඳන් කර තියාගෙන යන අය කපුරු විකුණන අය ඕ වගේ නොයෙකුත් විදිහේ ජංගම වෙලදාම් කරන අය ඉන්නවා හැමදෙරනේ දැන් අර ඇඳන් කර තියන් අය ගොඩාක් බරක් උස්සන් යනවා මට හොඳට පේනවා හැමදෙරනේ මම මෙතන ඉඳද්දි අතන වතුර සිංක් එක ගාවට ගිහිල්ලා වතුර වීදුරු 3 පුරවලා බොනවා එතකොට මට අවබෝධයක් තියෙන්න ඕනේ මේ කුස ගින්දර වහ ගන්න මොකද හැමදෙරනේ රුපියල් 300ක් දීලා බත් එකක් කෑවොත් එයා තව පහන් තිර කොච්චර විකුණන්නද නිසා එයා හැම වෙලාවෙම කන්ට්‍රෝල් වෙනවා මං වියදම් නොකර ගෙදර යන්න ඕන කියලා. ඉතින් මේ පැත්තෙන් ඇවිල්ලි වෙලා එයාගේ පුද්ගලිකත්වයට රැකෙන විදිහට අංකල් බත් ටිකක් කමුද ඇහුවාම ඒ බලන බැල්ම තුල තියෙනවා කියා ගන්න බැරි පුදුමාකාර දේවල්. ඉතින් එහෙම අපි ඒ දේවල් කරලා එයා සතුටෙන් කාලා යද්දි පින් හෝ නැතා මොනවා හරි දෙයක් කතා කරලා යන්නම් හරි කියලා යනකොට ලැබෙන සතුට ප්‍රකෝටි ගාණක් වටිනවා හම්දුන්නේ. ඇත්තම කියනවා නම් දැන් මම මේ මෙතන ඉන්නේ කුලියට. මම මේ සමිදුපට මගේ ඉන්නේ කුලියට දරුවොත් එක්කලා. ඉන්න ගේ කුලියට මේ තන කුලියට මම පදින වාහනේට ෆිනෑන්ස් එකක් තියෙනවා. පදින බයිසිකලයට ෆිනෑන්ස් එකක් තියෙනවා. මේ වෙලාවේදී ඩේලි කලෙක්ෂන් අරන් තියෙනවා හැමදෙරනේ මේ ආයතන වලට අර දෙන්නේ. එදිනෙදා ගෙවාගෙන යන්න ණය මුදල්. ඒ වගේ ආයතන 3-4කින් අරන් තියෙනවා. මගේ දරුවා වැඩි වේපත් වෙච්ච වෙලාවේදී කරට දාපු චේන් එක පවා මේ වෙලාවේ බැංකුවේ. හැබැයි තමුදුන මම මෙහෙම දෙයක් හිතනවා. මගේ දරුවන්ට ප්‍රාසාද හදලා ලොකු මාලිගාවල් හදලා ලොකු වාහන අරන් දීලා මට කවදාකවත් මේ සසරදී දෙයක් කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද මට දැන් අවුරුදු 47 නිසා මගේ මරණය කියන දේ මට හෙට උදෑසන වෙන්න පුළුවන් අද රාත්‍රියේ වෙන්න පුළුවන් මට ඒක ආදරෙන් ඒ මරණය මට වැළඳ ගන්න පුළුවන් ස්වභාවයක මම අද ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා මට ඕනකම තියෙන්නේ මිනිසුන්ට සමස්ත සමාජයට පණිවිඩයක් ගෙනියන්න අපිට සෑමදේම අංග සම්පූර්ණ වෙනකන් ඉඳලා එක්රැස් වෙනකන් ඉඳලා ධන කුවේරේ වෙලා අපිට මේ දේවල් කරන්න ඕනේ. අපි ඉන්න තත්ත්වේ අපි ජීවත් වෙන විදිය අනුව අපිට ඉන්න තැනින් යමක් කරන්න ලැබෙන එක හැම කෙනෙකුටම මේ අවස්ථාව තියෙනවා. පොඩ්ඩක් අපි ආකල්පමය වෙනසකට විතරයි යන්න ඕනේ. මේකදී හැමදෙරම මට නැති බැරි කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද අපි නැති බැරි කියලා හිතුවාම අපි හිතන්නේ වැරහැලි ඇඳ ගන්න ඕනේ, සරප්පු සපත්තු නැති වෙන්න ඕනේ, කොණ්ඩේ වවා ගන්න ඕනේ, අපිරිසිදු ස්වභාවයක් තියෙනවා, අපි මවාගත චිත්‍රයක් තියෙනවා නැති බැරි කියලා. එහෙම නෙමෙයි ඕන තරම් හැමදෙරම අපිත් එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. කියා ගන්න බැරි අය ඉන්නවා. ඒ හින්දා මේකෙදි විශේෂම දේ මට එහෙම එකක් නැහැ. මට උදාහරණයක් විදිහට මේ පෙරේද රාත්‍රියේ 4 දෙනෙක් මහත්තුරු 4 දෙනෙක් හොඳටම බීලා මත්පැන් අරගෙන ආවා. ඇවිල්ලා හොඳයි මල්ලි මේ කරන වැඩේ නිකන් කන්න දෙනවා මනුස්සෙන් ලොකු පිනක් ඒව මේවා කියද්දි මං කිව්වා මහත්තුරු මම මේක නැති බැරි අය වෙනුවෙන් කරන වැඩසටහන ඔබතුමන්ලා ඒකට සුදුසුයි කියලා හිතනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ මෙතන ඉඳගෙන කන්න පුළුවන්. මේ මේසෙම ඉඳගෙන හැමදෙරම 4 දෙනා කාලා පින් දීලා ගියා. එතකොට මට හිතරි දෙන්න ඕනේ හැමදෙරම මේ මිනිසුන්ට මුන්ට බොන්න තියනවා නම් ඒ කන්න නැති කියලා. එතකොට හැමදෙරනේ මේ එන වාහනේ මොකද්ද බයිසිකලයක්ද කාර් එකක්ද කියලා මට බලන්න ඕන කම නැහැ. අතේ කනේ කරේ චේන් බ්‍රේස්ලට් තියනවද කියලා බලන්න ඕනේ. මම ඒක සත්භාවයෙන් අත්හැරලා දෙන දෙයක් හැමදෙරනේ. මගේ ඇස් දෙකට පේනවා මට ඇත්තටම කෙනෙක් මේක භුක්ති විඳින්නේ. එයාට භුක්ති ආහාරයේ භුක්ති විඳීම තුලින් ඔහුගේ නිරෝගී භව ඇති වෙයි, චිරජීවනය ඇති වෙයි, දීර්ඝායුෂ වැඩි වෙයි. එයා දරණ කුසගින්න එයාට ඒවල නැති කරගන්න පුළුවන්. මට ඒක විතර ප්‍රමාණවත් හැමදෙරනේ. ඒ හින්දා මම මේකෙදි කිසිම විදිහක කෝණකින් බලන්න මං ආස නැහැ. ධන කුවේරයෙක් වුණත් කමන්නේ ඇවිල්ලා එයා හිතනවා නම් එයාට සුදුසුයි කියලා. ඒකයි මං කිය හදවතට ප්‍රශ්නයක් නැහැ. ඔය එතකොට මගේ සුදුසුකම් මම පෙන්නලා ඉවරයි. ඒ නිසා මම මේ නැති බැරි කියන එකවත් පාවිච්චි කරන්න ආස නැහැ. මොකද අපිට හොඳ පාරිභෝගික පිරිසක් ඉන්නවා අපිට අර දෙන්න ලැබෙනවා. ලින්දට උනනවා වගේ. තාමුදුන්නේ මේ දේවල් මම ගොඩ ගහන් ඉන්නකොට පල් වෙනවා. හින්න උනනවා. මම තේරුම් ගන්න තියෙන එකම දේ තමයි හොඳන්නේ මේ මොන කැවිලි જાති මොනව හදලා තිබුණත් අද මගේ පාරිභෝගය ඇවිල්ලා මට විකුණ ගන්න බැරි වුණොත් මට මේක හෙට බැංකුවේ දාන්න බෑ හැමදෙරනේ විසිකල යුතුයමයි. එතකොට ඒක නිකන් හෝ කෙනෙකුට දෙන එක ඔහුගේ හෝ ඇහැගේ සත්වයේ කුසර ගිහිල්ලා ඒ ගින්දරන් නිමෙන එක මට මහා මෙරක් වගේ වටිනවා. ඒක මගේ ලැබීම. මං හිතන්නේ හැමදෙරනේ අපිට මේ හැම දෙයකදීම ලැබෙන අවස්ථා.
උදාහරණයක් විදිහට කලර් ලයිට් එකක් ගාවදී හිඟමන්න යදින කෙනෙක් ඇවිල්ලා මට අත දික් කරන්න ඒකට මං සුදුසාම නිසා ඒ නිසා මං ඒ අවස්ථාව ගත යුතුමයි මං පැන ගන්නවා හාමුදුරනේ මං සාමාන්‍යයෙන් දැන් ඊයේ හවසත් මම මට විනාඩියක් දෙන්න අයියේ මං හිතනවා ඔබ ළඟ තියෙන්නේ මගේම අදහස් කියලා මොකද මමත් වාහනේ කලර් ලයිට් එකක ඉන්න වෙලාවට මම සමාර්ට් පර්ස් එක හොයලා 725ක් හොයන මිනිහෙක් නෙමෙයි අහුවෙන්නේ 1000ද 500ද මං ඒක දෙනවා සමහරට මාත් එක්ක යන අනිත් කෙනා මට කියනවා හාමුදුරනේ පිස්සුද ඔය එකා කුඩු ගහනවා ඔය එකා ගංජ ගහනවා නමුත් මම කියනවා එයා මට වංක වීම ඒක එයාගේ කාරණාව අනිත් එක හාමුදුරනේ එයාට ලොකුම දේනේ ඔව් එයාට ඉල්ලන දේනේ මම ඒක 725ක් හොයන්න නැතුව එයාට දෙනවා ඒක මම තැම්පත් කරගන්නවා දැන් මම දැන් දවස් 4ක් ඇති කරන කාර්ය හාමුදුරනේ අපිට වැඩ නැහැ මමත් දැන් මගේ යාළුවෙකුට කාට හරි සංග්‍රහ කරන්න හරි මත්පැන් වලට ගිහිල්ලා මත්පැන් මිලදී ගන්න වෙලාවක තව හරුවක් කෙනෙක් ඇවිල්ලා අංකල් කෙනෙක් දකිනවා අනේ මහත්තයා පොඩ්ඩක් අනේ මහත්තයා කියලා. ඉතින් ඒ වෙලාවට මම එයාට ඒක අරන් දෙන වෙලාවද. මොකද එයාට ඒක ඕනම දේ. ඉතින් හැමදෙනා අපිට ඒක වෙනස් කරන්න බෑනේ. මගේ මට්ටමින් මං හිතන්නේ කොහොමද නෑ ඒක මට අවශ්‍ය නෑ ඒක එයාට අවශ්‍ය නෑ ආ සිගරට් එකක් බොන්න ඕනේ නෑ කියලා මට හිතන්නයි තියන්නේ. මම දුන්නාම එයා පරිහරණය කරන එක්කෙනාගේ අත. ඒ හින්දා හම්දුන්නේ අපි කවදාකවත් දැන් උදාහරණයක් විදිහට මම ඊ අසනීප වෙලා බේත් ගන්න ගියා ડોක්ටර් ගාවට මේ විශ්ව කලාවේ. එතන වයසක අම්මා කෙනෙක් ඇවිල්ලා හිටියා මට තේරුණා ටිකක් දිලිඳු මට්ටමේ අම්මා කෙනෙක් කියලා මට ડોක්ටර් කියලා මම ඒ අවස්ථාව මගේ ගහණයට ගත්තා. ඒ කියන්නේ ડોක්ටර් මේ අම්මගෙන් සල්ලි ගන්න එපා මම ඒක මට කෙනෙකුට බේත් ටිකක් අරන් දෙන්න ඕනේ. ඒ වගේ මම තැනකට ගියාම හම්දුන්නේ මගේ කරගන්නවා මම කොහොමද බලෙන් ගන්නවා දැන් මම උදාහරණයක් විදිහට කොහේ හරි දුර ගිහිල්ලා කෑම කන වෙලාවක හාමුදුරනමක් හෝ තව දෙන්නේ තුන් දෙනෙක් ආවොත් මම කෙලින්ම ඉදිරිපත් වෙලා මම කියලා හාමුදුරනේ මට දාන්න දෙන්න ඕනේ අද ඔබ වහන්සේට මගේ ගාවට ආපු සම්පතම් මේ ඔබ වහන්සේ කඩේට කියනවා මේ මහත්තයෝ සල්ලි ගන්න එපා මේ සියලු දේ මම බලා ගන්නවා ඒ වගේ හාමුදුරනේ මගේ පුරුද්දක් තියෙනවා තැඹිලි ගෙඩියක් බොන්න ගියත් ඒ වටේ ඉන්න කීප දෙනාට බලෙන් හෝ දීලා එපා ඕන්නේ නැහැ මහත්තයා කියද්දි විකුණන කෙනාටත් බලෙන් පොවලා වටේ ඉන්න දෙන්න තුන් දෙනාටත් බවල මම ඒක ගන්නවා හාමුදුරනේ හැම වෙලාවෙම පුදුම විදියට මම අර කෙනෙකුට දෙයක් දෙනවා කියන එක පිපාසෙන් පෙළෙන මිනිස්සෙක් මට ඕනේ හාමුදුරනේ දැන් මම ඊයේ රාය උදාහරණයක් විදියට ගෙදර යනකොට මම දැක්කා මේ විශ්ව කලාව ග්‍රවුන්ඩ් එකේ කොල්ල කුරුට්ටු ටික රාය 11ට 12ට බෝල ගහනවා ලයිට් දාලා මට හරි ආසයි මොකද අද කාලේ තරුණ පිරිස් නොයද වැරදි වැඩවලට මංකොල්ල හොරකම් වලට මත්පැන් වලට අබ්බැහි වෙලා ඉන්න වෙලාවක ඒ තරුණ පිරිස් එතන සෙල්ලම් කරනවා කියන්නේ අපේ සම්පතක් එතන තියෙන්නේ මල්ලියා කොල්ලෝ මොම්බලා මේ ඉන්නේ ගැන මට සතුටුයි මෙන්න කියලා බිස්කට් බීම රුපියල් 1800ක මං ගෙනින් දීලා ආවන්දර මට දැක්කේ නැතුව වගේ යන්න පුළුවන් නමුත් මං එතනින් ලබන තෘප්තිය බොහොම ආසයි මට කවදාකවත් මගේ නෝනා මේව පස්සෙන් ඉන්නව කවදාකවත් ඔව් දැන් මට එතන තමයි අහන්න ඕනේ කවදද දැන් ඔයා මේවා මෙහෙම කරගෙන යනකොට ගෙදර අයගේ සාමාන්‍යයෙන් අපිට මෙච්චර ප්‍රශ්න තියෙද්දි දරුවෝ ගෙදර අය මොකද ඒක ගැන චුට්ටක් කියමු කාරණා නෝනාගේ නම දරුවන්ගේ නම් ඒ ටිකත් එක අපි කියමු මගේ නෝනා ශාලිකා කෝදාගොඩ යත් අපේ ගම්පලා තමයි දිද්දනියමයි මට පුතෙක් ඉන්නවා සෙනිරු දම්සික් කියලා ආනන්ද ශාස්ත්‍රාලයට කෝට්ටේ යන්නේ මගේ දූලා දෙන්නෙක් ඉන්නවා සෙනුති සහ සනුති කියලා දූලා දෙන්නත් යන්නේ සමුද්‍රදේවි බාලිකා නුගේගොඩ ඉතින් මම මේගොල්ලන්ට පොඩි කාලේ ඉඳලා දීලා තියෙන්නේ හාමුදුරනේ මේ ගෙන්දගම් පොළොවේ පය ගන්න ස්වභාවය මිනිසුන්ගේ සංවේදීකම ඇඟට ගන්න පුළුවන්. එතකොට අනිත් අයගේ දුක විදියට දකින්න පුළුවන්. අනිත් අයගේ බඩගින්නක් විදියට දැනෙන්න පුළුවන් පෝෂණය වෙච්ච දරුවෝ මං හැදුවේ හම්බෙන්නේ. මට වැඩිය දැන් මං යමක් කාට හරි මගේ අතේ තියෙන්නේ වල රුපියල් 100ක් දෙන්න හදනවනේ මගේ දූලා කියනවා තාත්තේ මේ 100ක් මොනව කරන්නද 500ක්වත් දෙන්නකෝ ඇන්ටිගේ අතකුත් නැහැනේ. එහෙම දරුවෝ. මගේ නෝනත් කවදාකවත් දැන් පහුගිය දවස්වල අපි ගෑස් පෝලිං වලට ඉන්ධන පෝලිං වලට නොයිකුත් සංග්‍රහ කළා. සමහරට එක සංග්‍රහයට රුපියල් 80000 ලක්ෂය යාම දුන්නේ. ඒ කරද්දි මගේ නෝනට කියන්න බලන්න මොන පිස්සුද ඕවා කරන්න ඕනේ දුවගේ චේන් එක බේරගමු එතනින් අරන් තියෙන්නේ 40000 කියලා එහෙම කියන්නේ. මගේ වාසනාවට ඒ අය මාව හරවන්නේ නැහැ හම්දුන කොහටවත්. මාත් ඒතර ඔයාගේ අනිත් නරක වැඩක් නැහැ. ආරක්කු බොන්නේ නැහැ, සුරුට්ටු බොන්නේ නැහැ, සිගරට් බොන්නේ නැහැ. ඒ මොකවත් නෑ හම්දුන මේක තමයි ඔයාගේ විනෝදාංශ. මට හම්දුන්නේ ඕනේ ඇත්තට දැන් අපි කියමුකෝ දැන් අවුරුදු 20කට සල්ලි ලියන වෙලාවට ආධාරයක් ගන්නවා කියලා මට රුපියල් 5000ක් දීලා යවන්න පුළුවන් හම්දුන බෙන්න. හැබැයි මට ආස කන්න දෙන්න. මම කියනවා මල්ලි නෑ මං ඔයාලා ස්ටාෆ් එකේ වැඩ කරන අයට දවස් දෙක තුන හරි වෙන අයට මොකද්ද වෙන්න ඕනේ මං කන්න දෙන්නම් කියලා. ඉතින් සමහර වෙලාවට හම්දුන රුපියල් 5000න් බේරෙන්න පුළුවන් එක මං 65000ක් වේදම් කරනවා. මොකද මං දකින්නේ අර සතුට අරක විතරයි. මං සල්ලි දීලා සතුට වෙන කෙනෙක් නෙමෙයි ඇත්තට. මට අර කුස පුරවනවා කියන එක
මට ඒක අර මෙලොවම පේන පුදුම මේක. පුදුම ආසාවක්. මම මේවෙන් කිසි දෙයක් ප්‍රාර්ථනා කරන්නේ හැමෝම එක සමාජයට පණිවිඩයක් මට ගෙනියන්න ඕනේ. අපි ඉන්න තරහා තෙරමන අය වෙලා අපිට සල්ලි මේක ගොඩාක් අය බලාගෙන ඇති. රටවල් වල ඉන්න අයත් සල්ලි පෙට්ටිවල පුරවගත්තු අය බලාගෙන නෑ හැමෝම මේ කිසි දෙයක් අපි යනකොට ගෙනියන්නේම නැත. අපිට අන්දන මිනි ඇඳුමේ කොහෙවත් සාක්කුලාච්චු තිබුණේ නැත. පදපු V8 ප්‍රාඩෝ අපි කවදාකවත් මාලිගා ප්‍රාසාද ගෙනියන්නේ නැත හැමෝම. යන දවසට හිස් අතින් යනවා. හැබැයි මම දෙයක් ඉතුරු කරලා යනවා මගේ දරුවන්ට කවුරු හරි කිව්වොත් පුතේ උඹලගේ තාත්තා පුදුම තාත්තේ පුතේ ගුණවත් තාත්තා කෙනෙක් කියලා මං අන්න ඒක විතරයි මං ගෙනියන්නේ කතා කරන්නේ. ඉතින් මං මතුආත්ම භවයේ ප්‍රාර්ථනා කරන්නේ හාමුදුරනේ මතුආත්ම භවයකදීත් හිඟමන් නැදන හිඟන්නෙක් වෙලා හරි කමන්නේ ඒ අරගෙන එන හිඟමනෙන් උතුම් දාන පාරමිතාව පුරන්න ලැබේවා කියලා විතරයි මම ප්‍රාර්ථනා කරන්නේ. මට රාජසප විඳින්න සක්විති වෙන්න මට එහෙම වමනාවක් නැහැ. ඒ බවවල් වල මම ප්‍රාර්ථනා මං කියන්නේ අඩුම ප්‍රාර්ථනාව හිඟන්නෙක් වෙලා හිඟමන් නැදලා ඒකෙන් තව කෙනෙක් පෝෂණය කරන්න. දැන් ලෝසක හාමුදුරන් කතාවෙම හිඟමන්වත් ලැබුණේ නැහනේ. ලෝසක හාමුදුරන් කතාව ගත්තම අයියේ සංසාරේ මහරහතන් වහන්සේ නමකේ දානි ගිනි මැලයට දාලා පුච්චපු නිසා ඒකේ ප්‍රතිඵලයක් විදියට හිඟමනක්වත් ලැබුණේ නැහැ. යකෙක් වෙලා ඉපදුනා, බල්ලෙක් වෙලා ඉපදුනා. ඊට පස්සේ අන්තිම ආත්මභාවයේ අපේ බුද්ධ ශාසනයේ සරියුත් හාමුදුරුවෝගේ පස්සෙන් යනවා හට්ටි කෑල්ලක් අරගෙන හිඟමනක්වත් ලැබුණේ නැහැ. බඩේ දරුවා ඉන්නකොට අම්මට කන්න ලැබුණේ නැහැලු. ඉතින් ඒ ආහාර නොදීපු නිසා. ඉතින් ආහාර දීමේ ප්‍රතිඵල කොච්චරද කියන්නේ එක වෙලාවක දැන් මම කියන්නම් බුදුහාමුදුරුවෝ කියන එක වෙලාවක සරියුත් හාමුදුරුවෝ පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා දානයක් දෙනවා. බුදුහාමුදුරුවෝත් පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා දානයක් දෙනවා. බුදුහාමුදුරුවෝ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මේ දෙකෙන් මොකද්ද වැඩියෙන් වටින්නේ? මේ භික්ෂුන් වහන්සේලා හිතුවා සරියුත් හාමුදුරුවෝ දීපු දානේ වටිනවා ඇති. මොකද බුදුහාමුදුරන්ටත් ඒක ලැබුණානේ. නෑ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සරියුත් හාමුදුරුවෝ දීපු දානේ වටිනවා කියලා. නෑ ඒක නෙමෙයි වටින්නේ. බුදුරජාණන් වහන්සේ වෙච්ච මම්ම දීපු දානේ වටිනවා. ඇයි කියලා ඇහුවම් පස්සේ කිව්වා මන් තරම් සරියුත් හාමුදුරුවෝ දානය ගැන දන්නේ නෑ. ඇයි ඇස් ඉස්මස්ලේ අමුදරුවන් තමයි මම දන් දුන්නේ සංසාරේ. ඉතින් ඒ නිසා දාන පාරමිතාව කියන එකයි මහා දෙයක්. අපි සමාජයට කැමරාවට කතා කරලා කියමු. අයියේ කැමරාව දිහා බලලා කොරියාවේ චීනේ ජපානයේ අපේ රටවල් වල බලන අය මගේ බණ පිටුවේ මම මේක පළ කරනවා වරායයි සමිතේමි. ගොඩාක් පිනට දහමට ලැබී අය ඉන්නවා. ඒ අයගෙන් ඉල්ලීමක් කරන්න අයියේ කතා කරන්න. එයාලත් හම්බ කරන ඒවයි මොනවද කරන්න ඕනේ කියලා බුද්ධිමත් තාරුණ්‍යයට ඔබේ පණිවිඩය දෙන්න කැමරාව දිහා බලන්න. ඇත්තම හාමුදුරනේ මට ඉල්ලන්න තියෙන්නේ සහ කියන්න තියෙන්නේ අපි ඉන්න තරාතිරම කුම වුවත් අපි ගාවට හවුවරණ රැකවරණයක් බලාපොරොත්තුව කවුද එන්නේ ඒක ප්‍රතික්ෂේප කරන්න අපිට අයිතියක් නැහැ. අපි ඒක ග්‍රහණයට ගන්න ඕනේ. ඊට අමතරව මේ මොන ව්‍යාපාර කළත් මොන සල්ලි හම්බ කරත් මානුෂ ගුණ දහම් ඇතුළෙම කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි මෙතෙන්ද දරුවෙක් ආවොත් අම්මා තාත්තෙක් එක්ක ඒ දරුවා සතුටු වෙන්න එක්ක රෝල් එකක් වගේ දෙයක් බනිස් ගෙඩියක් වගේ දෙයක් හරි අපි හැම වෙලාවෙම දෙනවා. මං හිතන්නේ කිසිම තැනක එහෙම කරන්නේ නැහැ හැමදෙන්නේ. නමුත් අපි ඒ දරුවාගේ ඉල්ලීම අපිට එක්ක තේරෙනවා, එක්ක ඇහෙනවා, එක්ක ඒක දුන්නාම සතුටු වෙන විදිහ බැඳීම තේරෙනවා. නැත්නම් කපටිකමට වංචාවට මේ මිනිස්සු ගෙන්න ගන්න, ඇඳ බැඳ ගන්න ඒක සත්භාවයෙන් අපේ දරුවොත් ඉන්නවා. ඉතින් හැමදෙන්නේ මට කියන්න දෙන්නේ දැන් අපි ගෙනියන දේකුත් නැහැ, ඉතුරු කරගන්න දේකුත් නැහැ. අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මේක මං හිතන්නේ අවුරුදු 15ක් සමාජයට එන්න වෙලා ගියා. නමුත් එක රාත්‍රියෙන් ඒ අවුරුදු 15ම මට හම්බුණා හම්දුනේ ඒ දෙරණ එකත් එක්ක කරපු සාකච්ඡාව තුළ දෙරණ රූපවාහිනියට ස්තුතියි අපේ ප්‍රණාමය. මේ වගේ චරිත අපි අඳුරගත්තේ දෙරණ දිනේෂ් කියලා මහත්තයෙක්ගේ කැමරා කාචයට තමයි අපිව සම්බන්ධ වුණේ. ඒ හරහා දෙරණ ලෝකයේ සහ ලෝකයේ වැඩසටහනෙන් එක ගියා. ගොඩාක් මිනිස්සු ආදරෙන් වැළඳගෙන තියෙනවා. මම දන්නවා හඳුන්නේ මේක මේ කතාවෙන් හැදිච්ච එකක් නෙමෙයි. මගේ චරිතේ පුරාවට ආපු ගුණයක්. හේතුව දැන් මේ වලට කැවිලා තියෙන ගුණය. විදියට හඳුන්නේ පත්තරේ ටීවී එකේ ඔබ වහන්සේ වර්ණනා කළත් ගමේ අය මාව දැකපු විදිය මම රස්සාව කරපු ආයතනේ දැකපු හැටි ඔය ඉතිසෙල්ල ව්‍යාපාර කරපු අය කරපු තැන මෙතන මිනිස්සු මාව දැකලා තියෙන මගේ චරිතය තමයි හඳුන්නේ ඒ ඇතුලේ තියෙන්නේ. ඒගොල්ලෝ දාලා තියෙන පැදුරු ගණන් ලියලා තියෙන දේවල් ඇතුලේ පුදුමාකාර මිනිස්සුන්ගේ ගෞරවයක් ආදරයක් ප්‍රශංසාවක් කීර්තියක් ලැබිලා දෙනවා. මිල කරන්න පුළුවන් ද හමුදුනේ. බැරි වෙලාවකත් ඔය අතරේ කවුරු හරි එක්කෙනෙක් හරි දැම්මොත් ඕකක කාලා කන්නේ ඔය කියන වගේ දේවල් නෙමෙයි වෙන්නේ. ඔකමස් මෙහෙම කෙනෙක් කිව්වොත් වැඩක් නැහැ නේද? නමුත් ගමේ මිනිස්සු දාලා තියෙන අනේ රත්තරන් පුතේ ඔයා ගැන පත්තරෙන් ටීවී එකෙන් බලන්න ඕනේ. අපි ඔයා අපි ගමඩ හිටපු බෝධිසත්වයෙ ඉන්නේ ඔයා. මෙහෙදිත් කොරෝනා කාලේ හැමදෙන්නේ අපි පවුල් කීපයක්ම බලාගත්තා. නොමිලේ ආහාර පාර්සල් 2800ක් අපි නිකුත් කරලා තියෙනවා ඒ කාල සීමාව තුළ.
සල්ලි ගන්න නැති හිටපු ආර අනන්ත තියෙනවා. ඒ අය අසරණ වුණා, සල්ලි තියෙන නැති ඕන කෙනෙක් අසරණ කොරෝනා වෙලාවේ. ඒවට මම පුද්ගලිකවම ගිහිල්ලා කතා කරලා ඔයගොල්ලෝ අසරණ වෙනා නැහැ, ලෙඩක් දුකක් හැදුනට බය වෙන්න එපා, මම ඉන්නවා, කිසිම පටු අරමුණ නැහැ. මෙන්න මගේ නම්බරේ, ආහාර ප්‍රශ්නයක්ද, ගෙදර අංගහිකයක්ද, ඕන දෙයක් අපච්චි කෙනෙක් වගේ මම බැලුවා. ඒකට මට ගමේ අය ආදරය කළා, ඒ ලියවිලි වල දාලා තියෙනවා දැන් මට ඊට වැඩි දෙයක් නැහැ ඉතින්. ඉතින් ඒ වගේ හම්දුන්නේ අපිට තියෙන්නේ මේ රංගපාන්න ඕනේ අනිවාර්යයෙන්. අපේ හෘද සාක්ෂියෙන් අපිට දෙයක් කළොත් අර බල්ලෙකුට බනිස් ගෙඩියක් දීලා ෆොටෝ ගහනවා වගේ වැඩක් නෙමෙයි. ඕනේ අපේ හෘද සාක්ෂියට වැඩි බලවත් කිසි දෙයක් නැහැ. ඉතින් හම්දුන්නේ මේ දවස් 7-8යි දැන් දෙරණේ පළ වෙලා මට දන්න අඳුරන නොදන්න හාමුදුරුවරු ලංකාවේ බොහෝ පිරිසක් ඒක කෝල් 7-800කට වැඩි පිට රටවල් 10කින් විතර කතා කළා එවලේ සල්ලි දාන්න ගිනුම් මං කැইল্ලනවා නමුත් හාමුදුරනේ මම දැන් මේ අන්දමන්ද වෙලා ඉන්නේ මං හිතුවේ නෑ මෙච්චර ප්‍රතිචාරයක් ලැබෙයි මිනිස්සු මෙච්චර ආදරෙන් වැළඳගනි මේ වගේ ලාංකිකයෝද ඉන්නේ කියලා මට හිතෙනවා හාමුදුරනේ මේ රටවල් මේ තත්ත්වයේ තියෙන්නේ පුදුම අභාග්‍ය සම්පන්නකමට හොඳ අවංක නායකයෙක් මිනිසුන්ගේ පපු කැවුතු වලට කතා කරන්න පුළුවන් නායකයෙක් ගොඩනැගුණොත් හාමුදුරනේ මේ සති දෙකෙන් මේ ප්‍රශ්නේ ඉවරයි. සුඛිත මුක්තිත ලෝකයක් කරන්න පුළුවන් මේ ශ්‍රී ලංකාවේ. එච්චර දානපතියෝ එච්චර හදවත් සංවේදී මිනිස්සු පිට රටවල් වල මෙහෙ ඉන්නවා. මෙතෙන්ට හාමුදුරනේ මේ දවස් ටිකට හොයාගෙන ආපු පිරිස හරියට නිකන් තොරණක් මේ වෙසක් කූඩුවක් බලන්න යනවා වගේ. එච්චර හොයාගෙන එනවා කවුද මේ පුද්ගලයා මේ මිනිසයා දකින්න ඕනේ ආදරෙන් කතා කරන්න ඕනේ මෙතෙන්ට ඇවිල්ලා මම මිලදී මට හාමුදුරනේ මෙතෙන්ට ඇවිල්ලා මිලදී ගන්නවා කියන එක මම අනුමත කරන්නෙම නෑ. මගේ ලැබීම අනුව ඒ ටික ලැබිලා මේ දේවල් යනවා. නමුත් හාමුදුරනේ ඒ ලැබෙන ආදරය ඉතින් මම සල්ලි 7-5ක්වත් ගත්තේ නෑ හාමුදුරනේ කාගෙන්වත්. දැන් මට පෙරේද මේ එක්කෙනෙක් කතා කරලා ඉතාලියේ මොකද්ද නගරක ඉන්නේ කිව්වා ඩොලර් 3000ක් තියෙනවා මගේ අතේ පුතා ඒක දාන්න මට ගිනුම් මං කියවන්නකෝ හාමුදුරනේ ඩොලර් 3000ක් කියන්නේ අපිට ලක්ෂ 12ක් කියලා. එතකොට හාමුදුරනේ වෙන කෙනෙක් නම් තප්පර දෙකට යවනවනේ මේ SMS එක. මං ඒ නිසා හාමුදුරනේ වැඳලා කියනවා මං කාගෙන්වත් එහෙම මුදල් අරගෙන නැහැ ගන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තේ මගේ උද්දච්චකම නෙමෙයි. සමහරට හාමුදුරනේ අසීමිත විදිහට මුදල් ලැබුණොත් අපි නාස්ති වෙන්නත් ඉඩ තියෙනවා. අපි පදින වාහනේ මාරු කරයි දරුවන්ට මගේ එකම ප්‍රතිපත්තිය තමයි හාමුදුරනේ මට නැත්තම් මන් නැති හැටි කියනවා. මොකද මම මේ වෙලාවෙන් ආයෙ වෙලා ඉන්න මිනිස්සෙක්. දැන් සමහරට ඩේලි කලෙක්ෂන් අපි ගන්න ආයතනයක් දැක්කොත් එහෙම මේ වීඩියෝ එක වුණත් ඉතින් මේ කඩ පිස්සු අපෙන් ආයෙ වෙනවා මූ මේ ඩේලි මේ දාන දෙනවා කියලා. හැබැයි මම මගේ ව්‍යාපාරය කරගෙන යන්න තමයි මම ඒ ණය ගන්න. අඩුපාඩු හදාගන්න. සමාජ දුර්වලතාවයත් ඕකයි. මොකද මේ පොලියට දෙන අය පොලි කරන අය එහෙම පින දහම ගැන හිතන අය නෙමෙයි. මැරෙනවා කියලා හිතන අය නෙමෙයි. සමහර වෙලාවට අපිට මුණ ගැහෙන අය. නෑ හම්දුනේ ඉතින් අපි ඒකෙනුත් අපි යම් කිසි විදියක අපි ඒවලෙනුත් සහනයක් ලබනවා. ඉතින් එයාට වෛර කරනවට වැඩිය හොඳයි. නෑ එයා අපිට පොලියට හරි දීලා අපිට සහනයක් ලැබෙනවනේ. ඒකට කෘතගුණ දැක්කේම. නෑ මං කියන්නේ අපිට අර මේ කරන එකෙන්ම කරන්න පුළුවන් කියන එක. ඉතින් හාමුදුරනේ කොහොම හරි මේ මට බැරි කමක් නැහැ මම යෝජනා කරනවා අයියේ කවුරු හරි කෙනෙක් ඔබත් එක්ක එකතු වෙලා ඇත්තටම ඔබට පුළුවන් නම් මේකේ එක කොටසක් වෙන් කරලා තවත් මේක සංවර්ධනය කරලා නැති බැරි මිනිහෙකුට හාමුදුරු නමකට බඩදරු අම්මා කෙනෙකුට ඒක මාසෙකට ස්පිරිතාලයකට ගිහලා යම් ආහාර ප්‍රමාණයක් මේමයි හාමුදුරනේ මට මාව සහසුද්දෙන්ම පිරිසිදුයි මම තාත්තා කෙනෙක් නේ මට ලොකු වගකීමක් තියෙනවනේ මම දරුවෝ හැදුවා නම් ඒ දරුවෝ පෝෂණය කරන්නේ මගේ දරුවෝ පෝෂණය කරන්න මට ඇත්තටම මේ ව්‍යාපාරේ නැති වුණොත් මම රැකියාවක් කරනවා නැති වුණොත් මම කාගෙන් හරි ඉල්ල ගන්නවා බැරිම වුණොත් මට කිව්වොත් එහෙම හරි මම දරුවන්ට මේ ළඟදිත් මම අභියෝගයක් දුන්න පුතේ ඔයගොල්ලෝ කියනවා නම් තාත්තේ ඔයා හරි තාත්තෙන් නම් අපිට අද දවසේ කෑම වේල් තුන හිඟමන් ඇදලා දෙන්න කියලා හම්දුනේ මම හිඟා කාලා මගේ දරුවෝ පෝෂණය කරනවා එච්චර මම දරුවන්ට ආදරේ තාත්තා කෙනෙක් එහෙම කරාට මම කාගෙන්වත් අනුන්ගෙන් කඩාගෙන වඩාගෙන හොරකම් කළා නොයෙකුත් නීතියට පිට වැඩ කළා කවදාවත් මගේ දරුවෝ රජ කරවන්නේ නැහැ. ඒ නිසා මට ඕන කෙනෙක් ආධාරයක් දුන්නොත් ඒක දෙන්න 100ද 120 කළා දෙන්න මට හිතක් තියෙනවා. මම නැතු ඒ දේවල් පාවිච්චි කළා මගේ දරුවන්ගේ රුධිරය දුවන තත්ත්වෙට මම හදන්නේ නැහැ. ඔව් ඒ නිසා මම බය නැහැ අනුන්ගෙන් දෙන ආධාරයක් ගන්න බය නැහැ. අරගෙන ඒක කරන්න බයත් නැහැ. මොකද මට මාව විශ්වාස නැත්තම් නේම. හැබැයි ඉතින් මම එහෙම දේවල් බලාපොරොත්තු නැතුව තමයි මේ හම්බෙන් තමයි මේ ක්‍රියාවලිය මෙහෙම ගියේ. ඉස්සරහට ඉතින් මොනවද කරන්න ඕන කියලා මට ඔබ වහන්සේලා වගේ අයගෙන් තව අයගෙන් උපදෙස් අරගෙන විනිවිද පේන විදිහ සත්‍ය ස්වභාවය මිනිස්සු ඔය කිසි ඔයකට ඔය දැකපු දෙයට දර්ශනයට රැවටිච්ච මිනිස්සු කවුරුත් නැහැ හැමෝම. මොකද ඒ හඬ තුල ඒ වචන තුල ඒ අදහස් තුල රූපය තුල මොනවා හරි දෙයක් ගුණයක් දැක්කා. දැකපු හින්දා තමයි මේ ස්වාමීන් වහන්සේ චීවරයක් දාගෙන මේ රැවටිලා ආපු ගමන නෙමෙයි.
ඉතින් අපිට ලොකු උපහාරයක් ඒක චීවරයක් දාගත්ත ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා දහම් කරුණුත් එක්කලා මේ සමාජයට දහම් ගත කරන්න හදන පරිවිඩය අපිට ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. නමුත් මේ කිසිම දෙයකදී හම්දුනේ ඔබ වහන්සේලාවක් බලපු කෙනෙක්වත් දැකපු කෙනෙක්වත් ගමේ කෙනෙක්වත් රටේ කෙනෙක්වත් කිසි දෙයකට රැවටුන්නේ නැහැ. මගේ චරිතය මේ ගමේ අහලා පහලා පඳුරා ත්‍රිවිල් එකක් ගානේ තියෙනවා හම්දුනේ. ඒ අය මට මම මොන වගේ කෙනෙක්ද කියන එක ඒ අය අවබෝධ කරගෙන සහ කතා වෙනවා මම දන්නවා. ඉතින් ඒ නිසා මට මේක අලුතෙන් ආරූඪ කරගන්න ඕන ආභරණයක් කොටුන්නන්න නෙමෙයි හම්බ. මට තව කාරණාවක් අහන්න ඕනයි. දැන් මේ ඔක්කොම වැඩපිළිවෙල යනකොට කාරණා දෙකක් මම එකතු කරන්නම්. ඇත්තට මට මතකයි මම ඉගෙන ගන්න කාලේ සාමාන්‍ය පෙළ මම ගාල්ලේ විභාගෙ ලිව්වේ සාමාන්‍ය පෙළ විභාගේ. ගාලු කොටුවේ තරුණ බෞද්ධ සංගමේ වෙළඳසලක් තියෙනවා. ඒකේ හාමුදුරුවරුන්ට දානි දෙනවා. ඉතින් ඇත්තටම පළවෙනි දවසේ මම මුදලට දානි ගන්න තමයි දානි වන්දනලා ගියේ. එදා මම බොහොම පොඩි දෙයක් ඒ කියන්නේ මේ යන්තම් බඩ වියත වැහෙන ප්‍රමාණයට වැළඳුවේ. මොකද මං හිතුවා සල්ලි ගනී කියලා. ඇත්තටම දානි වන්දනලා ඉවරුනාට පස්සේ බඩ පිරෙන්නවත් ආහාර ගත්තේ නැහැ. මොන හරි පොඩි දෙයක් මං ඉදන්නේ ගත්තේ. මට මතක නැහැ. ඉතින් ඒ වෙලාවේ සල්ලි ගත්තේ නැහැ. යාලා පොඩි අස්සනක් ගන්නවා විතරයි තරුණ බෞද්ධ සංගමයට පෙන්නන්න. ඉතින් මේ වෙලාවේ මම ඒක තාම මම දන්නේ නැහැ ගාල්ලේ තරුණ බෞද්ධ සංගමේ එහෙම නිකන් ආහාර දෙනවද කියලා ආම්ඳුරන්ට දානි වන්දනලා වුණා යෝගට් එක පවා ගෙනල්ලා දෙනවා. ඒ නිසා මම මේ වෙලාවේ ඒක ගෞරවයක් විදිහට වුන්ට ප්‍රකාශ කරනවා. සමහරට මේක අතින් අත ගිහිල්ලා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වීඩියෝ පටේ බලාවි. ගාල්ලේ තරුණ බෞද්ධ සංගමයේ මේක බැලුවොත් එදා දානෙ දුන්නු නිසා අපි උපාධි අරගෙන ඉදිරියට ගිහිල්ලා ඉගෙනගෙන අපි අද මේ තත්ත්වයට ආවා. ඒක රුකුලක් වුණා. ඒ වගේම ඔබෙන් මෙතනින් ආහාර ටිකක් අරන් ගිහපු දරු ප්‍රසූතියට සූදානම් අම්මා කෙනෙක් නැති බැරි මිනිස්සෙක් මම දැකලා තියෙන වයසක ආච්චිලා එහෙම ඇවිල්ලා අනන්ත යනවා. අර ඔබ කිව්වා වාගේ දරුවෝ වඩාගෙන පාන්තිර ටිකක් කපුරු ටිකක් අර ඇඳන් 3-4ක් ඔලුවට කොට ගහගෙන යන මිනිස්සයා දරන වේට් එක දරාගෙන ඉන්න දරාගැනිල්ල. ඉතින් ඒ වෙලාවට ඇත්තටම මම හිතනවා පුදුමානිසංශයක් ඒ දානය ගැන කියද්දි. දාන 14ක් තියෙනවානේ. ඒකේ මේ කුසගින්න ඉන්න මිනිස්සුයෙකුට දෙන දානය කියන්නේ මහා පුදුම දෙයක්. ඉතින් මම ඔබගෙන් අහනවා සාමාන්‍යයෙන් අපි ගොඩක් අයගේ මතයක් තියෙනවානේ අය අපි මේවට වාස විස දානවා අරව දානවා මෙව්ව දානවා. ඔයා මේ වගේ වැඩපිළිවෙලක යන ගම නිතරම ධෛර්යමත් වෙනවද උණු ආහාරයක් හොඳ ආහාරයක් පිරිසිදු එකක් අලුත් එකක් පොඩි දරුවෙකුට හරි දීලා දැන් ඔයාගොනේ වටත් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා කියලා. ඔයාට අවංකව ගෙදර ගිහිල්ලා දරුවෙක් ඔයාගේ තුරුල් කරන් ඉමින්න පුළුවන්ද මේ දරුවෙකුට දෙන ආහාරය තුල ඔයා තෘප්තිමත්ද? දැන් හේතු වෙලා තියෙන මමයි මගේ නෝනයි මෙතන ඉන්නවනේ. එතකොට මගේ ගෙදර කන්නේ හම්දුන්නේ මෙතන හදන ඒවා. එතකොට මට ඊට වඩා ඔයාගේ දරුවෝ කන්නේ මේවා. අනිත් එක හම්දුන්නේ 365 දවසම අපි විවෘත කරන හැම දවසම මේ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියෙනවා. ඒක ඔයා මට කිව්වා. බුද්ධ පූජාව තියෙනවා. අපි බුද්ධ පූජාව තියෙනක හම්දුන්නේ අඩු ගණන් වලට එක එක ජාතියේ ජරා එළවලු අඩු ගණන් වල දේවල් ගෙනල්ලා මට කාව රැවටුවා මගේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන් ද හම්දුන්නේ බෑනේ. එතකොට ඒ නිසා එකක් හම්දුනේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය කල්පනා කරන දේශකවරයෙක් විදිහට වැඩ කරනවා මේ සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට මම ඒ ගත්ත දැනුම වෙළඳ සංගම් වලට ව්‍යාපාරිකයින්ට ගිහිල්ලා මම දැනුවත් කරන කොහොමද ව්‍යාපාරය රැක බලාගන්නේ මානුෂවාදීව කටයුතු කරන්න ඕනේද මුදල මූලික නොකරගත්ත මානුෂවාදී ගුණධර්ම පෙරට කරගත්ත ව්‍යාපාරයක් අපි කරන්න ඕන කියන එක දිරිමත් කරනවා ඒ වගේ වැඩසටහන් මම කරනවා. ඉතින් හම්දුනේ මට අනුන්ට මේවා උගන්වන්න බෑනේ මම කරන්නේ හම්දුනේ ඇත්තට ඩේ සිස්ටම් එකක් තියෙන්නේ. අපිට අද දවසට ඕන අද බඩු ටික ගෙනාව අද දවසේ වුණා නාස්තිර වෙන්න විකුණ ගත්තා. අද දවසේ ක්‍රියාවලිය ඉවරයි. එතකොට හම්දුනේ කොච්චර හිතවත් රෑ 10ට ඇවිල්ලා බීලුණු ගඩි දෙක තුනක් කිල්ලුවොත් මගේ ගාව දෙන්නේ නැහැ හම්දුනේ. මොකද රෑ 10 මට මං කෝල් ලෝඩ් එකකින් තමයි මට අවශ්‍ය බඩු ටික මං ගෙන්න ගන්න. එතකොට හම්දුනේ කවදාකවත් මේ කුණු වෙච්ච නරක වෙච්ච අඩු ගන්නට හම්බෙන කිසි දෙයක් මං ගන්නෑ. ඕන තරම් තියෙනවා දැන් අල කිලෝ එක රුපියල් 20ටත් ගන්න තියෙනවා හම්දුනේ කපලා කොටලා මෙව් වෙච්ච. අපි දන්නේ මේක හම්දුනේ ව්‍යාපාරයක් වුණාට පින් ගන්න පුළුවන් ව්‍යාපාරයක්. ඒක අපි සද්භාවයෙන් කරන්න ඕනේ. කවුතුරු රවට්ටන්න ඕනේ. අපිට දැන් අද කොත්තු හදනවනම් අද දාගත් එක අද කපලා අද අරගෙන කරන්න. සද්භාවයෙන් කරනවා. ඒකෙදි මට නීතියට බේරෙන්න දෙයක්වත් නැහැ. හරි තෘප්තිමත්. ඒගොල්ලන්ට අවිල්ලා බලන්න කියන්න දෙයක්වත් නැහැ. අපි කරන්නේ හම්දුනේ අපි ව්‍යාපාරයක් නෙමෙයි. හිඟා කෑවත් සද්භාවයෙන් හරියට හරි දේ කරන්න ඕනේ. අවංකව කරන්න ඕනේ. ඒක තමයි පණිවිඩය. ඇත්තටම ලාභ ගන්න කරාට වැඩක් නැහැ හම්දුනේ ඵල දෙන්නේ. අපි විනාශ වෙනවා නැති වෙනවා. අපිට සතුටක් නැහැ, තෘප්තියක් නැහැ, රැයට නිින්දයක් නැහැ. අපිට හිත අපිටම වද දෙනවා. එහෙම කවුරුත්
හම්දුන්නේ ගොඩක් ව්‍යාපාරවල hina වෙන්න කතා කරන්න කස්ටමර් කියලා අමුතුවෙන් උගන්වනවා. මම එතෙන්ට එන්න තමයි මේ හැදුවේ. දැන් සාමාන්‍යයෙන් අයියේ මම අපේ සිංහල කඩවලට ගියාම හාමුදුරු නමක් විදිහට මම දැකලා තියෙනවා. මම කියලා ඇවිල්ලා තියෙනවා පුතේ චුට්ටක් hina වෙන්න කියලා. මොකද සමහරට මම 20000ක බඩු ගත්තට කඩේ මුදලාලි කැෂියර් එකේ බිල දාන ළමයා නිකන් දෙන hinaවක් පොඩ්ඩක් දත් ටිකක් පෙන්නන්නේ නැහැ. ඉතින් මම සමහරලාට කියනවා පුතේ අත් දෙක පිරෙන්න 30000ක බඩු ගත්තා. චුට්ටක් පුතේ හිත පිරෙන්න hina වෙන්න මේක අරගෙන යනකොට එයා ඉන්නේ එයාගේ කඩේ බඩු අපි බලෙන් පැහැරගෙන යනවා වාගේ ස්වරූපයකින් අපි දිහා බලන්නේ. ආයි එන්න නෙමෙයි අපි දිහා බලන්නේ සම්පූර්ණ තරහ බැල්මක් හෙලන්නේ ඒ වගේ. සමහරට ලක්ෂයක බඩු ගන්න ගියොත් අයියේ 725ක බඩු ගන්න ගිය කෙනෙක් දිහා බලන විදියට තමයි බලන්නේ. එතකොට මං කියනවා පුතේ නෑ අපි මේ දොර ජනෙල් වලට බඩු ගෙනියන්න ආවේ ලක්ෂයක් මෙතන ගෙනාවා. දැන් ඔයාගේ ආයතනෙට දෙන්න මේ ලක්ෂය අරන් ආවේ. එතකොට ඔයා hina වෙන්න චුට්ටක් අපි එක්ක. මොකද කියලා කතා කරන්න. අන්න ඒ ගැන චුට්ටක් අපි කියමු අයියේ. නෑ හැමදෙන්නේ අපි ව්‍යාපාර වලදී මේ දෙයක් විකුණන්න මුදලක් රැස් කරගන්න මිනිසෙක් එක්ක hina වෙන්න කතා කරන්න ඕනේ. ඇයි අපිට මිනිසෙක් නිකන් දෙන එක. hina මිනිසෙක් විදියට ඇයි අපිට පුළුවන් ජීවිතේ නැති කරගන්න එන සසරම එපා වෙච්ච ලොකු ප්‍රශ්න කදම්බයක් තියාගෙන එන මිනිස්සෙක් එක්ක අපි ආදරණීය වචන දෙක තුනක් කතා කරාම මේ සියලු දේ නැති වෙන්න පුළුවන්. අපිට පුළුවන් එයාට හොඳ හදවතින්ම දෙන හිනාව දෙන්න. මොනවද හම්දුනේ අපිට නැති වෙන්න තියෙන්නේ. ඒ තුල එයා කොච්චර පින වෙනවද? ඒ තුල එයා යම්කිසි බලාපොරොත්තුවක් උපදිනවා. ඉතින් ඒ වගේ අපිට මේ මිලක් උපයන්න විතරක් hina වෙන්න කතා කරන්න ඕනේ නැහැ. ඒක අපේ දුරු දන ගතිගුණයක්. ඒක මම දකිනවා. අපිට ඕන කෙනෙක් එක්ක හාමුදුරනේ නොයෙකුත් තරහඳුනන පුළුවන් පුද්ගලෙක් එක්ක අපි හොඳට හෘදය සාක්ෂියට එකඟව hina වෙන්න කතා කරන්න පුළුවන්. අපි මිනිස්සුනේ හාමුදුරනේ. පොඩි දරුවා එක්කත් වැඩි මහල්ලත් නෑ අපි මෙතෙන් සල්ලි තිබ්බත් කෑම ගත්තත් නැතත් නේද? අපි එකක් තමයි හඳුන්නේ මෙතන ගොඩක් වෙලාට අපි ඥාති සම්බන්ධ වලින් කතා කරනවා අඩුයි. අපි හැමෝටම ගරුත්වයක් දෙනවා. මට තීන්ත ගාගෙන මේෂන් වැඩ කරන කෙනෙක් ආවොත් මම අහන්නේ මහත්තයා මොනවද දෙන්නේ? චුට්ටකින් මහත්තයා ඉක්මනින් දෙන්නම් එහෙම. හොඳට ට්‍රයි කෝට් ඇඳගෙන ආවත් මහත්තයා සර් මිස් මැඩම් මොකද හැම කෙනෙක්ම හමුදුන්නේ ගරුත්වයට ආදරේ ආසයි. එයා මේ මෙව්ව ඇඳගෙන මේෂන් අත්තට දෙන ගණන් ආව මිසක් මල්ලි කියන්නත් ඔයාට මොනවද එයාට මොනවද කියන්න මට අයිතියක් නැහැ හැමදෙන්නේ. අපි කරන රස්සාවන ඕනේ මේ අපි වැදගත්ද කියන එක තීරණය වෙන්නේ අපේ ಗುಣධර්ම තුල. කොච්චර කෙනෙක් වුණත් ಗುಣධර්ම වලින් පෝෂණය නැත්නම් ඔහු නිකන් හිස් රූපයක් විතරයි. නමුත් තමුන් වැරහැලි ඇඳගත්තත් තමුන්ගේ ගුණය උසස් නම් එහෙම මම නිකන් මේ පැත්තේ හම්බුන පිස්සෙක් වගේ ඇත්තම දේ. මම එච්චර මගේ රටට ආදරේ. හේතුව මට තේරෙනවා මිනිසුන්ට එච්චර ආදරේ හම්බුන හේතුව මම දැන් ওই කෑම අරගෙන ඩිලිවරි යනවා. වැඩි කවුරුත් දන්නේ නැහැ මම අයිතිකරු කියන්නේ. මම එතෙන්දී මම කරන්නේ මගේ මේ ඩිලිවරි බෝයි කෙනෙක්ගේ තනතුර. ඒ කළා මම ඒක ඒ අය ගෙදර අය අනාරක්ෂිත නොවෙන්න ගේට්ටුව වහනකම් ඉඳලා එන්න. එතකොට සල්ලි අඩු නම් හරි මිස් කමන්නේ පස්සේ ගම්මු කියන්නේ. ගණ්ඩ සුදුසු නැතෙන දනකම් හරි මහත්තයා හදිසි මම යන්නම් කියලා මගේ අරලා එන්න ඒ තීරණ ගන්නවා. මොකද මට තේරෙනවා මේ ලෙඩෙක් හින්දා ගෙනාව මිසක් මේ කෑම එක උවමනාවකට ගත්තා නෙමෙයි කියලා. ඒකට මට තීරණ ගන්න පුළුවන්. මම ඒ වාසිය මම ගන්නවා නිතරම. ඒ නිසා ගොඩක් මිනිස්සු අපිට ආදරේ. ආම්දුනේ පාරකදී අද්දත් මම අඩුම ගානේ ගෑනු කෙනෙක්ගේ සායක් බිම වැල්ලා තිබුණත් මම නවත්තලා ඉවරලා සාය වටපිට බලනකොට වැලක් තියෙන උඩින් විසි කරනවා. මම ඒ විසි කරන්නේ හැමදෙන්නේ මොකද රුපියල් 650ක් යනවාද සායක් ගන්න කිව්වා. හැබැයි එතනම ගෙදර නෝන කෙනෙක් එතන ඉඳන් බලාගෙන මට hina වෙනවා. මට නෙමෙයි එයාට තේරෙන්නේ නැහැ ඒ වටනකම. hina වෙන්න ඕනේ මේ. එයා බලන්නේ මේ පිරිමියෙක් මේ ගෑණියෙක්ගේ සායක් අහුලනවා කියලා. මං කරන්නේ හැමෝම සද්භාවයෙන් ඒ මනුස්සෙන්ට ආදරේ. මොකද එයා සායක් ආපහු සල්ලි දීලා ගන්න එපා. පවුලේ අපරාධ සල්ලිනේ. ඒ වගේ මිනිස්සුන්ට මාරා විදිහට අපි ලෙන්ගතු වෙනවා හැමදෙන්නේ. අපිට තියෙන්න ඕනේ ඒක. උදාහරණයක් විදිහට ඕනම අසාධාරණ දැන් මම සාම මිනිසුරු කෙනෙක් විදිහට මුළු දිවෙන්ට වැඩ කරනවා. මම දන්නේ මගේ හඬ තුල මම මිනිස්සු ආමන්ත්‍රණය කරන රටාව තුල ඕන යක්ෂයෝ වගේ ඉන්නේ උන් තැන බහැලා මම ඒක විසඳපු වෙලාවල් තියෙනවා. කොල්ල කුරුට්ට බීලා මේ ගහ ගන්න ත්‍රිවිල් වල අර පටි අරගෙන ගහ ගන්න වෙලාවදී හඳුනන කවුරුත් චිත්‍රපටි බලනවා වගේ බලන් ඉන්නවා. හැමෝම ඉන්නේ වීඩියෝ කරන්න පීයෙන් අරිනවා බලන් ඉන්නේ එහෙම. ඒකනේ සංස්කෘතිය දැන්. මට එහෙම කරන්න හැමෝම. මගේ හෘද ශක්තිය මට විශ්වාසයි මට කාගෙන්වත් හානියක් වෙන්නේ නැහැ කියන ශක්තිය තියෙනවා මට. මම බැලේ මොනවද කොල්ලෝ මේ කරන්නේ ගහ ගන්න මරා ගන්න නෙමෙයි උඹලා දිනුවත් පරාදයි පරාද වුණත් පරාදයි ඉස්පිරිතාලේ හිටියත් පරාදයි හිරේ ගියත් පරාදයි මරා ගන්නවට වැඩිය මල්ලියා කොල්ලෝ අපිට වැඩ තියෙනවනේ බං ඔහොම නෙමෙයි අපි මේවම බලාපන් අම්මලා තාත්තලා මල්ලිය අරක මේක කියන පුදුම දමනය වීමක් කවුරුර ඒක මාර පිනක් මට ඒ නිසා මම කවදාකවත් සමාජයද්දි මම හැමදේම හොඳට ග්‍රහණය කරගෙන යන්නේ පිස්සෙක් වගේ උඩ බලාගෙන යන්නේ ග්‍රහණය කරන හැම අවස්ථාවකම මම
හැම අවස්ථාවම සමාජයට වැඩදායි විදිහට යොදනවා හාමුදුරනේ. මොන දේ දැක්කත් මං හිතනවා අද මේ කතා බහ ආයේ ඇත්තටම බණක් ඇහුවා වගේ. පැයකට ආසන්න වෙලා ඇවිත් දැන් බණක් ඇහුවා වගේ මේ අහන් හිටපු අයට වටිනවා කියලා ඇත්තටම මගේ චරිතය මම ඔබ තුලින් දකිනවා. අයියේ හාමුදුර කෙනෙක් වශයෙන් ඔබ කියනවා වගේ මටත් පුළුවන් ගොඩ ගහන්න. මම කොරෝනා වෙලාවේ 50,000ක මිනිස්සුන්ට කන්න දුන්නා. මම නෙමෙයි අපේ ඉතාලි වල කොරියාවේ ඉන්න කොල්ලෝ එකතු වෙලා. අපි පුරන් කුඹුරු අස්වද්දමු කියලා අක්කර 100 ගණන් අස්වැද්දුවා. මේ මොහොතේත් අපි දහම් පාසලක් කරන් යනවා ළමයි 300ක්. තේරෙන්න මම ඔයාලට කියන්නම් මේ වීඩියෝ එක මට ගොඩක් දිගට කියන්න බැරි නිසා ළමයාගේ පංචස්කන්ධය විතරයි අපි ගන්නෙ. පංචස්කන්ධයට අවශ්‍ය ඔක්කොම අපි දෙනවා. ඔන්න තේරෙන විදියට කියනවනම් ළමයාගේ පංචස්කන්ධේ ශරීර කූඩුව විතරයි අපි පන්සලට ගන්නෙ. ඒ ශරීර කූඩුවට ඇඳුම, කෑම, බීම, බැජ් එක, නිල ඇඳුම, වාඩි වෙන්න පුටුව 7-5ක් ඇතුළත් වීමේ ගාස්තුවක්වත් ගන්න. ඉංග්‍රීසි අධ්‍යාපනය ඇතුළු චිත්‍ර, ඉංග්‍රීසි සියලු දේ පිටපත් ලිවීමේ ඉඳලා පොත් 12ක් දහම් පාසලේ උගන්වනවා. පැය 6ක් පුරාවට. කිසිම දෙයකට ඒ ළමයාගේ ගෙදරට මාසෙකට සැරයක් කාල් කිලෝ 5ක්, පහේ මල්ලක් අදටත් අපි ලබා දෙනවා මාසිකව. ඊට පස්සේ ඉස්කෝලේ යන්න විදියක් නැති දරුවෙක් නම් අපි ඒ දරුවට පන්ති පීස් ටික එහෙම නැත්නම් බස් වියදම අපි දෙනවා. මොකද හෝමගමේ ඉඳලා කොළඹට මේ ඉස්කෝලේ යන දරුවෙකුට රුපියල් 15000ක් විතර යනවා බස් වියදම විතරයි. ඒක අපි දෙනවා ශිෂ්‍යත්වයක් විදියට. ඒ නිසා මම දකිනවා ඔයාගේ ජීවිතය ඇතුලෙන් ඇත්තටම මම අර එක වගේ අය මුණ ගැහෙනවා කියනවා වාගේ මම මේ ආපු ගමන ඔබ අඳුනගෙන ආවා නෙමෙයි. පොඩි වීඩියෝ පටයක් දැකලා මං ආවේ. ඒ පණිවිඩය අපේ මිනිස්සුන්ට කියන්න ඕනේ කියලා. මං හිතනවා මගේම අදහස් තියෙන කෙනෙක් තමයි ඔබ මුණ ගැහුනේ කියලා මං විශ්වාස කරනවා. මම හිතන ටිකමයි. දැන් මේ ඔයා කියද්දි මං කතා කරද්දි මං හිතුවේ දේ ස්වාමින් වහන්සේ නමක් විතර ඇත්තටම ස්වාමින් වහන්සේලාත් ඉන්න පුළුවන් ගොඩ ගහගෙන එකතු කරගෙන. අපි වුණ දොස් කියනවා නෙමෙයි. ඒක ඒ අයගේ කර්මය. ඒක කරන්න දෙන්න. ඒ කියන්නේ පිනට ලැබෙන දේ අයියේ. මට පිනට ලැබෙන දේ දෙන්න මම දෙපාරක් හිතන්න ඕනේ නැහැ. ඔබට පිනට ලැබෙන දේ දෙන්න දෙපාරක් හිතන්න ඕනේ නැහැ. ඔබටත් එහෙමයි. එතකොට මම පිනට ලැබෙන දේ ගොඩ ගහගෙන මං කුණු කර ඉන්නවා නම් ඒක මගේ පව. ඒක හාමුදුරුවෝද ගිහි කෙනෙක්ද ඒක අදාළ නැහැ. මොකද හාමුදුරනේ චීවරයක් දරාගත්ත කෙනෙකුට පුළුවන් මේ රටල් ලෝකය වෙනස් කරන්න. අනිවාර්යයෙන්. තමුන්ට ලැබෙන සම්පත් මොනවද? දකින විදිය මොකද? අපිටත් වැඩිය පෙරුම්දම් පුරලා වහන්සේලා චීවරය දරාගෙන ඉන්න හැමෝටම බෑනේ. ලොකු වාසනාවක් භාග්යක් ආත්මීය පුරුද්දක්. ඉතින් හාමුදුරනේ ඒ චීවරෙත් අපිට මේ නැති බැරි අහිංසක දුප්පත් මිනිස්සු වෙනුවෙන් යොදවන්න පුළුවන් හාමුදුරනේ ඔබ වහන්සේලා කරන ශාසන මෙහෙවර ඉතින් ගෞරවයෙන් නමස්කාර කරමු මතක් කරනවා. වටිනවා. අයියේ දුරකථන අංකය අපි කියමු ඔබතුමාගේ. මගේ 0.75 8යි 468යි 468 0.75 8යි 468 468 ඒකේ WhatsApp Viber imo එහෙම ඇති. අනේ අපේ හාමුදුරනේ මම බොහොම සරල කෙනෙක්. මට ඔය ඕවක් පාවිච්චි කළා මට ඇති වෙලා ඉන්නේ. නමුත් මේ රෙස්ටුරන්ට් එකට තියෙනවා 0.71 0.71 26යි 28යි 20 කියන එක. ඔව් 0.71 26යි 28යි 3 මම තිරේ මත දුරකථන අංකේ දාන්නම්. ඒකේ WhatsApp තියෙනවා. ලෝකේ කොහේ හරි රටක හිටියොත් හිතුනොත් මේ වගේ මිනිහෙක් මම හිතන්නේ මේ වගේ අදහස් තියෙන කෙනෙක් ඇති. චීන, ජපාන, කොරියාව, ඇමරිකාව කොහේ හරි ඉඳන් මැද පෙරදිග රටවල් වල රටට ආදරය කරන කෙනෙක්. එහෙම නැත්නම් මහරගම පාරේ මාවිත්තර පිළියන්දල මකුළු දුව මේ අවට කෙනෙක් ලංකාවේ කොහේ හරි තැනක කමන්නේ හිතුනොත් ඔබ කතා කරන්න. ඔහුට කතා කරන්න දුරකථන අංක දෙකක් කිව්වා. මම මේ අංක දෙකම තිරේ යටින් දැන් දාන්නම්. ඔබ කතා කරන්න ඔහුට. මොකද ඇත්තටම මේවා සම්පත් අපේ රටේ. අපි අර දැන් සිස්ටම් චේන්ජ් කරන්නේ කතා කරන්නේ. සිස්ටම් චේන්ජ් කරන්න මිනිස්සුන්ගේ ඔළුවයි හදවතයි වෙනස් කරන්න නැතුව මේකේ සිස්ටම් එකේ චේන්ජ් එකක් නැහැ. ඒ කියන්නේ පුටු දාලවත්, ටේබල් දාලවත්, න්‍යාය පත්‍ර හදලවත්, චක්‍රලේඛ ගහලවත් මේකේ සිස්ටම් චේන්ජ් කරන්න බෑ. සිස්ටම් එක චේන්ජ් කරන්න නම් අනිවාර්යෙන් මිනිස්සුන්ගේ ඔළුව හදන්න ඕනේ. හිතන විදිහ වෙනස් වෙන්න ඕනේ හම්දුන්නේ. අනිවාර්යෙන්. ඒ නිසා මම හිතනවා අයියාගේ කතාව ගොඩක් වටින කතාවක් වෙයි. මම අවසාන වශයෙන් අයියාගේ අහනවා මොකක් හරි ස්තුතියක් කරන්න. අයියා මේ ඉන්න තැනේදී පින්දීමක් කරන්න. කාට හරි තියෙනවා නම් මම ඒකට අවස්ථාවක් දෙනවා. හාමුදුරනේ බොහොම දුක්ඛිත ගමනක් ආපු නිසා මොන ඕනම මගේ අම්මා තාත්තා, එයා ආච්චි අම්මා සීයා, ඔය සහෝදරයෝ ඥාති, ඒ වගේම මට මේ කුලියට හරි මේ තැන් දීපු අය, ඒ දීපල හිමි අය. එතකොට මේක හොඳයි ආදරෙන් අපිට ආශිර්වාද කරපු අය. ඒ අයට ඉතින් බොහොම පිං. ගෙදර අය, දරුවෝ තුන් දෙනා නෝනා. ඇත්තටම මම පින් දෙනවා. අත් දෙක එකතු කරලා එතුමියට. මොකද හාමුදුරු නමක් විදියට අපිට ඔබතුමා කියනවා වගේ අපි ළඟට ගොඩක් එන්නේ මේ මිනිස්සයා හාමුදුරනේ දන් දෙනවා, පින් දෙනවා. ඇත්තටම අපි ළඟට නෝනලා ඇවිල්ලා කියනවා මහත්තයා දම්පින් කරනවා වැඩි කියලා වලක්වලා දෙන්න කියන නෝනලා ඉන්නවා. සමහර මහත්තුරු ඇවිල්ලා අපිට කියනවා මේ නෝනා දාන දෙනවා, පන්සල් යනවා, පින්කම්මයි හාමුදුරනේ මේ ගෑණි මෙහෙම ගිහිල්ලා මොනවා කරන්නද? අනේ කොහොම හරි මේක වලක්වලා දෙන්න පන්සල් යන්න එපා කියලා
කියලා නීති දාලා තහනම් කරන මිනිස්සු. නෝනලා අපිට හම්බ වෙනවා. ඉතින් එහෙව් රටේ ඇත්ත වශයෙන්ම මං හිතනවා ඔබතුමාගේ නෝන මේ බෝධිසත්ව ගුණ තියෙන්න ඕනේ. එක වගේ මිනිස්සු හම්බ වෙනවා කියන්නේ ඒක. එතුමිය ළඟ තිබුණු ගුණයක් තව වර්ධනය කරගන්න මේක ආදර්ශයක්. හැබැයි එහෙමයි කියලා ගොඩාක්ම දීලා ගොඩාක්ම නැති මේව වෙලා ගියොත් අපිට මේ සමාජ දෙපයින් හිට ගන්නත් බැරි වෙනවා. මං හාමුදුරු නමක් වශයෙන් ඒ අවවාදෙත් දෙනවා. දෙන්න පැත්ත පුරව ගන්න ගමන් ස්ටෑන්ඩඩ් ජීවත් වෙන පැත්තත් පුරව. මොකද බුදුහාමුදුරුවෝ කියවනේ අර කොටස් වලට බෙදලා මේක කරන්න කියලා. නැත්නම් බුදුහාමුදුරන්ට ඔක නොකිය ඉන්න තිබ්බනේ. ඉතින් මේවා දැන් මං හිතන්නේ හොඳම දෙයට තමයි ඔය වෙන්නේ. අනිවාර්යයෙන්. මං හිතනවා මං අර මුලින් ගෙව් කතාව ආයි ඔබට කියනවා ආයුබෝවන් කියන කතාව ආයුබෝවන් ෆැමිලි රෙස්ටෝරන්ට් කිව්වම මම හිතන්නේ ඔබට ආයුෂ බොහෝ වෙන කාලේ ජීවිතේ හොඳ වෙන කාලේ 14000කට විතර කන්න දීපු එක ඊටත් වැඩිය ඔබ කන්න දීලා ඇති. ඔබ ඔය කොහේ තිබුණු ගණනක් නේ කියන්නේ. ඒවර ටිකත් ඔක්කොම ගමේ බැලුවම කොහේ සීල ව්‍යාපාරයේද ඩෙන්ගු ව්‍යාපාරයේද කන දේවල් බොන්න දෙන දේවල් කන්න දෙන දේවල් හැමදෙරේ මම්ම ගන්නවා මම්ම කරනවා. ඒක මට මාර ආසාවක්. ඉතින් එතකොට අපිට මතක් වෙනවා චුල්ලානේ පිටුසිටුතුමා ගැන. අනේ පිටුසිටුතුමා තරම් ගබඩාවල් පුරවලා සල්ලි නොතිබ්බට ඒ වගේ මහා දාන පාරමිතා පුරවපු මිනිස්සු ගැන විලඳ වීපොරි පූජා කරපු දෙවංගන ලාජා දෙවංගන ගැන කොණ්ඩේ පූජා කරලා දන් දීපු කාන්තාව ගැන අපිට මතක් වෙනවා. ඉතින් ඒ නිසා අහිංසක අසරණ මිනිස්සු ඇවිල්ලා වේලක් හරි කුස පුරවගෙන ගිහිල්ලා ඔබට ආශිර්වාද කරලා ගියා නම් ඒක මහා විශ්ව ශක්තියක් වෙනවා. මං හිතන්නේ මාව එවන්නත් නැත්තේ ඒ ශක්තිය. නෑ හම්දුනේ මේ දහස් ගාණක් කතා කරලා දහස් ගාණක් ආශිර්වාද ගන්න දැන් හම්දුනේ ඔය දුරකථනංක කොහෙවල් දාලා තිබුණේ කතා කරන්න කියලා. ඔබ වහන්සේලා අර කැමරාව අල්ලන දෙයින් ග්‍රහණය කරගත්ත නම්බර් එක. ඒකට කතා කරනකොට මගේ සේවිකාවක් දාලා ඉවරලා ආම්පි මහත්තයාට කියන්නම් බොහොම ස්තුතියි කතා කළාට කියන්න නෙමෙයි මට ඕනේ. මට මගේ කටහඬයි අය හොයන්නේ. මම ඒක මගේ ව්‍යාපාරෙන් සතියක් විතර ෆෝන් එක අයින් කරලා මගේ ගාව මන් තියාගත්ත මේ ආදරෙන් මේන ආශිර්වාද ටික වෙනදගන්න. කතා කරලා සමහර අය කතා කරලා සමහර වෙලාවට තංගල්ල පන්සලේ සිටින මළුව පන්සලේ හාමුදුරුවෝ කියන මේ වගේ ಗುಣ කතා කරලා මට කියන අනේ මහත්තයෝ ඔය යන ගමන් එන්න අපේ පන්සලට ඇවිල්ලා මේ කෑම වේලක් මට පන්සලේ විලා කන්න දෙන්නද චීවරයක් දාගත්ත හාමුදුරුවෝ වහන්සේ කොච්චර වෙන්න ඕන. සමහර දැන් මෙතෙන්ට අපි ආවමත් ගිලම්පස ලෑස්ති කරලා ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ එතුමා මේ අපේ දරුවෝ මේ ටික හයි කරන ගමන් ඇත්තට මම ආවා මම්ම ආවාද අපිට මේ දවස්වල තෙලුත් නෑ මම මේ ලොරියකට නැගලා තමයි ආවේ. මොකද මේ වාහනේට තෙල් ලීටර 20යි දෙන්නේ මේ ලොරියකින් තමයි ආවේ. මමත් තව පොඩි හාමුදුරු නමක් අපේ දරුවෙක් අපි ආවේ. තවත් වැඩසටහනකට සහභාගී වෙලා එන ගමන් ඒ ඇවිල්ලත් මෙතුමා ඉස්සෙල්ලාම කරපු දේ තමයි හාමුදුරනේ අපිට මෙවුවා හයි කරගන්නවත් දුන්නේ නෑ. හාමුදුරනේ ගිලම්පස ටික වළඳලා ඉන්න කියලා. ඉතින් ඒ නිසා ඒ ආදරය අපිට හරි වටිනවා. ඔබතුමාට දසතින් කතා කරපු හාමුදුරුවරු දසතින් ආපු දුරකථන ඇමතුම් මාධ්‍යවේදීන් ආශිර්වාද පළ කරපු අයට ආශිර්වාදයක් හම්බුනේ. ඒවා මිල කරන්න බෑ කවදාකවත් කෝටි ප්‍රකෝටි කියලා නෙමේ ලැබෙන ආදරේ මේ රුධිර බිඳුව පාසල් ලේනාරවල සියුම් සංවේදී ඇස්වල කඳුළු එකතු කරගෙන ඔබතුමා ඒ සංවේදී බව ප්‍රකාශ කරා. වටිනවා හම්බුනේ ගොඩක්. ඉතින් ඒ නිසා දුකෙන් ආපු ගමනක් ආච්චි අම්මා මං හිතන් ජීවතුන් අතර නැතුව ඇති දෙන්නම නෑ. ඉතින් ඒ කන්න දීපු ආච්චි එයා තමයි මේ මැනේජ් එක මේ තැන දුන්නේ මං හිතන්නේ. දැනගෙන හෝ නොදැන ඒ බිස්නස් එක කියන එක ඉගැන්නුවේ. ජීවිතේ යමක් ඉගැන්නුවේ. ඉතින් ඒ නිසා ඒ අප්‍රමාණ කන්න දීපු ආච්චි අම්මා ඒ වගේම ජීවිතේ අත දීපු අය ඔබගේ ආදරණීය බිරිඳ ඊට පස්සේ බිරිඳගේ දෙමව්පියෝ වැඩ කරන අය. ඒක හරිම වටින දෙයක්. හොරකම් කරන්නේ නැතුව වංචා කරන්නේ නැතුව හරි ආදරයෙන් දැන් මේක අහගන්න අවුරුදු 14 15 මගෙත් එක්ක ඉන්නේ මාව දාලා යන්නේ මගෙන් ඒගොල්ලන්ට වෙනස්කමක් උඹ තමුසෙවත් කියලා කතා කරන්නේ වෙලාවට වැටුප දෙනවා උන් ගැන බලනවා කරනවා අපච්චි කෙනෙක් වගේ තමයි හිත රිද්දවල මට එයාගෙන් ගන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්. ඒ හින්දා ඒ අය තලන්නේ පෙලන්නේ නැතුව හොඳ මානසිකත්වයක් යටතේ එයාලට කැමති විදිහට වැඩ කරගෙන ඉන්න දෙනවා. ඉතින් ඒ අයගෙන් ලැබෙන සහයෝගයන් මම අමතක නොකරන. ඇත්තටම අපිට මතක් වෙන්නේ ඔය සිංහාලෝවාද ආදී වශයෙන් සූත්‍ර බුදුහාඳුරන්ගේ මේ සේවක සම්බන්ධතා ස්වාමී. ඉතින් ඒවා තමයි මේ අතරම මම කිව්වේ එකයි මේ පැයකට විතර ආසන්න වෙලා ඇති මේ වීඩියෝ පටය බොහෝ දුරට මම හිතන විදිහට මේක ඇත්තටම අද බණ වැඩසටහනක් තරම්ම ඔබට වටීවි. ඔබට වටිනාකමක් තියෙවි. නැවත මම දුරකථන අංකය කියන 071යි 32යි 62යි 820 071යි 32යි 62යි 820 ආයුබෝවන් රෙස්ටෝරන්ට් මාවිත්තර. එතකොට ආයුබෝවන් ෆැමිලි රෙස්ටෝරන්ට් මාවිත්තර. අයි මම සමුගන්න මේ ලෑස්ති වෙන්නේ ඔබට ආශිර්වාද කරන ගමන්. මොකද මේක දිගට ගියොත් ඔබට බලාගෙන ඉන්න ගොඩක් වෙලා ගත වෙන නිසා පැයකට අඩු කාලයකට ඔබට මේ වැඩසටහන දුන්නොත් ඔබට බලන්න ලේසි. මම ඉල්ලීමක් කරනවා. රටෙන් ජාතියෙන් පිටරටවල ඉන්න අයගෙන්
මම ඉල්ලීමක් කරනවා මොහුව ගොඩනගන්න. මේ වගේ මිනිස්සු අපිව ගොඩනගන්න ඕන. එයා බෑ කිව්වත් ඔබ එකතු වෙලා ශක්තිමත් වෙලා ගොඩනගන්න ඔහුට කතා කරන්න අනිවාර්යෙන්ම. ඔහුගේ දුරකථන අංකය අපි තිරේ මත දානවා. ඔහුට කතා කරන්න. වරායයි සමිත හිමි බණ පිටුව, ඒ වගේම සලඹ TV අපේ YouTube නාලිකාව, Music Turn YouTube නාලිකාව. ඒ වගේම මම මේකේ පොඩි කොටස් ටිකක් අරගෙන එකතු කරනවා අපේ Facebook පිටුවට. ඉතින් සමහරට ඔබ මේ චූටි කොටසක් විනාඩි 2කමාරක 3ක පොඩි කොටසක් බැලුවොත් එහෙම Facebook තුලින් ඔබ අනිවාර්යයෙන්ම YouTube නාලිකාවට ගිහලා මේකේ සම්පූර්ණ වැඩසටහන බලන්න කියලා ආරාධනා කරනවා. තිලක් කුමාර ගමගේ තමයි එතුමගේ නම. ආයුබෝවන් ෆැමිලි රෙස්ටෝරන්ට්ස් මහරගම පාර මාවිත්තර පිළියන්දල. මේ පිළියන්දල මඩපාත පොල්ගස්සෝවිට හෝමාගම කොට්ටා වුණත් කමන්නේ ඇවිල්ලා ගොඩ වෙන්න ඒක ඉල්ලීම කරන්නේ මම. මොකද අපි ආරාධනා කරනවා උන්ට අත දෙන්න. බාධක ගොඩක් මත මේ පටිගත කිරීම කරේ ලයිට් ගියා අපිට ලයිට් නෑ. ඒ වගේ ගොඩක් බාධක නැද. කෙසේ නමුත් අපි ආරාධනා කරනවා උන්ට අත දෙන්න හිත දෙන්න. ඔහුට කතා කරන්න. ඔහුත් එක්ක කතා කරලා ඔහුගේ මේ ගමනට අත හිත දෙන්න කියන ආරාධනාව අපි කරනවා. මොකද හොඳ මිනිස්සු. අපි අගය කරන්න ඕන අපේ හොඳ මිනිස්සු. එහෙම මිනිස්සු හොයාගෙන යන ගමනක් තමයි වරායයි සමිත හාමුදුරුවෝ විදිහට මම සිද්ධ කරන්නේ. එහෙනම් නැවත නැවත අපි ආශිර්වාද කරනවා. ඒ වගේ විශේෂයෙන්ම අපේ YouTube නාලිකාවල යාව ජීව සමාජිකාවන් ගොඩාක් රටවල වල ඉඳන් බලන් ඉන්නවා. නිරන්තරයෙන් අපිට කතා කරන පිරිසක්. ඔයාලා අනිවාර්යෙන් එතුමාට කතා කරන්න ආයේ දුරකථන අංකය කියනවා 071 32 62 820. ඒ දුරකථන අංකයට කතා කරන්න. ඔබට ඉතින් පිටරට එන ආහාරයට ගන්න බැරි නම් එතුමා හදලා තියෙන රසවත් ආහාරවල වීඩියෝ කොට වෙලා මම මේ අතර එකතු කරන්න බලන්න. රස විඳින්න හිතුනොත් දැන් මේ ආහාර කඩේ වෙළඳසැලේ ආයුබෝවන් ෆැමිලි රෙස්ටෝරන්ට්ස් එකේ ආහාර රස විඳින්න හිතුනොත් ඉතින් කොට්ටාව මහරගම ඕමගමාවට පන්නේ පිටියේ ගියොත් එනකොට මේ දෙන්නත් පුළුවන් යයි. අපි කියලා කෑම වේල කාලා ඉන්න ඕනේ රස බලන්න ඕනේ කියලා. එන්න ගිලත් අපි ආරාධනා කරනවා පැහැයෙන් වෙනුමෙන් ප්‍රසන්නත්වයෙන් හොදලා දිනවා රසනුත් එහෙම ඇති කියලා අපි හිතනවා. ඒ ආශිර්වාදය කරමින් තෙරුවන් සරණයි. ආයුෂ බොහෝ වේවා. ඔබ හැමට යහපතක් වේවා. නැවත හමු වෙමු. හැම දිනකටම